මේ අධ්‍යාපනය යන කුමක්ද? what is education කියන එක තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක මේ වකවානුවේ ඉතා තීරණාත්මක දෙයක් කියලා මම හිතනවා. මොකද අධ්‍යාපනයේ දිශානතිය වෙනස් වෙමින් පවතින කාල වකවානුවක් මේ. හැබැයි විනාඩි 5න් වේලෙනවා. ඔයා ගම් එකට වඩා ප්‍රතිඵල හොඳයි එතකොට ඒ ගම් එකේ. දැන් මොකද වෙන්නේ? ඔයාට පුළුවන් ද ඔයාගේ ගම් බෝතලේ රුපියල් 100කට දැන් දෙන්න. මේ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය කියන එකට අධ්‍යාපන ක්‍රමය කියන එකට මේ වෙලාවේ මූලික අධ්‍යාපන ක්‍රමය කියන එකට අර වෙළඳපොළ හෘද ස්පන්දනය නිවැරදිව ග්‍රහණය කරගන්න බැරුව යනවා. හැබැයි දැන් ටික ටික විවිධාකාර පරීක්ෂණවලුත් මේක ටිකින් ටික අපිට පේන්න පටන් ගන්නවා. මේක මට දැනෙන දෙයක්. මේක හරහා අපි ගියා. මේක හරහා මගේ අම්මා තාත්තා ගියා. මොනවද අපිට කරන්න පුළුවන්? දැන් මම කතා කරපු කතන්දරය තුල තියෙන මේ ગેප් එකයි ඔක්කොමත් එක්ක මොනවද අපිට කරන්න පුළුවන්? මම මෙතනදී පිරිස් 4කට ආමන්ත්‍රණය කරන්න උත්සාහ කරනවා. මට ඒගොල්ලොන්ගේ විෂයන්ට ගැන උනන්දුවක් තියෙනවා. ඒගොල්ලොන්ට වැඩිය මම කතා බහ කරනකොට මට තේරෙන දේ එතකොට සමහර අවස්ථාවලදී හැම වෙලෙම නෙමෙයි බහුතරයක් අවස්ථාවලදී ඒගොල්ලොන්ට ඒක පේන්නේ හරියට මොකක් හරි සුදුසුකමක් ගන්න ඒගොල්ලෝ යන්න ඕන මහා කරදර ගොඩක් වගේ තමයි ඒගොල්ලොන්ට ඒක පේන්නේ. මම පෞද්ගලිකව දන්නවා මේ අධික ලෙස පීඩණයට පත් කරලා, ගෙවල් වලින් පීඩනය ඇති කරලා විශාල කාලාන්තරයක් තිස්සේ වේදනාව දෙන මානසික ආබාධ වලට, ව්‍යාධි වලට ගොදුරු වෙච්ච ශිෂ්‍යයන් ඉන්නවා. අරලිය මලට රෝස මලක් වෙන්න හරි අමාරුයි. කොච්චර බල කරත්, කොච්චර කෑ ගැහුවත්, කොච්චර බැන්නත්, කොච්චර ඇඬුවත් ඔයාලා සමහරලාට කියන්න පුළුවන් අපි මෙච්චර මහන්සි වෙනවා ඇයි උඹට බැරි? අරලිය මලක්. ඒකට රෝස මලක් වෙන්න අමාරුයි. ඉතින් ඒ දුක දරාගෙන ඊට පස්සේ රෝස මලක් වෙන්න බැරි වෙච්ච දුක දරාගෙන අරලිය මල අමාරුවෙන් ජීවත් වෙනවා. එහෙම ගොඩාක් ශිෂ්‍යයන් මට හම්බෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය ඇතුලේ අසමත් වුණ දරුවෙක් ඉන්නවා නම් කරුණා කරලා ඒ දරුවාගේ ජීවිතේ ඉවරයි කියලා හිතන්න එපා. මං කිව්වා වගේ සමහරට එහෙම කාලයක් ඉස්සර තියෙන්නට ඇති. දැන් ඒක වෙනස් වෙලා තිනවා ගොඩක්. සරලව කියනවා නම් ආවේනික හැකියාවන් සහිත පුද්ගලයන් තමයි ලෝකෙ ඉදිරියට එන්නේ දැන්. ආවේනික හැකියාවන් සහිත පුද්ගලයන් මම මේ කියන වචන මතක තියාගන්න කියලා මම ඉල්ලා හිටිනවා මොකද හරි වැදගත් මේ මොහොතේදී ඒක අපිට. ඒ ආවේනික හැකියාවන් සහිත පුද්ගලයන් ඉදිරියට එන එක වළක්වන්න මේ මොහොතේ කාටවත් බෑ. හේතුව තමයි ඒ ආවේනික හැකියාවන් සහිත පුද්ගලයන්ට වටිනාකමක් නිර්මාණය කරගන්න පුළුවන් විදිහේ ඒගොල්ලෝව ලෝකෙට විවෘත කරන්න පුළුවන් විදිහේ අන්තර්ජාලය කියන ප්‍රබල අවිය මෙවලම අපි හැමෝගෙම ඇඟිලි තුඩුවල මේ වෙලාවේ තියෙනවා. Let's get this started. Good evening and welcome, ladies and gentlemen, to day 2 of Conferencia, a revolutionary series of discussions and interactions where our collective future takes a turn for the better. Today, minds are bettered, mindsets are molded, and we today strive to be better. Of course, this project has been painstakingly organized by the Mother Sri Lanka Society of Sri Lanka, who have today given us all a chance to grow and learn this evening. Chanut? ඔවාවින් රාජකීය විද්‍යාලීය මද ශ්‍රී ලංකා සංගමය මගින් ඔබ වෙතට ගෙන එන කන්ෆරන්සියා 2021 මාර්ගගත දේශනමාලාවේ තෙවන දිනයත් සමගනේ ඔබ අපත් සමගින් මේ ආකාරයටම එක්වන්නේ. ඔබ සියලුම දෙනාව ප්‍රථමයෙන් ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් යුක්තව පිළිගනු ලබනවා. අද දිනේදී අපත් සමග අද අපගේ දේශනයට සහ සම්බන්ධ වන්නේ රන්දික විජේසිංහ මැතිතුමා. ඉතින් අද දිනේදී අපි කතා කරන්නේ කුමක්ද කියා ඔබ අපේ ග්‍රැෆික් සහ වීඩියෝ පට දැකීමෙන් ඔබ හොඳින්ම දන්නවා ඇති. අද දිනේදී අපි කතා කරන්නේ අධ්‍යාපනය යනු කුමක්ද කියන මාතෘකාව පිළිබඳවයි. ඉතින් අපත් සමග දිගින් දිගටම රැඳී සිටින ආරාධනා කරමින් ආවි. Thank you kindly, Chanut. Now, who are our benefactors who have pushed and pulled to bring us such rife opportunity? They are none other than one of Royal College's most gallant clubs, the Mother Sri Lanka Society of Royal College. Getting its start in 2010, this relatively young collection of patriotic students started out their journey on a mission to better themselves, to better the people that live in this fair land, and to better this great nation which we call home. Since then, they have gone from strength to strength, and this evening is just the newest in what has become a proud lineage of great endeavors, which we as a student community can be truly proud of. However, for all my words, I can only describe the ethos of this society so far.
Thus, please enjoy this short video clip curated by the Mother Sri Lanka Society on our great club's history. This is the Mother Sri Lanka Society of Royal College. Mother Sri Lanka is a process started under the guidance of His Excellency the President of Sri Lanka to inspire positive thinking about the country among all Sri Lankans. A major component of the process is to reach the children and the youth of our country who will be entrusted with the task of taking the country forward. In order to reach this target, various programs were organized by Mother Sri Lanka Foundation in collaboration with the Ministry of Education, Sri Lanka. The theme for the school children was how they can be a part of the country's development and future. The Mother Sri Lanka Society of Royal College was established in 2009 and took part in various valuable projects for the Sri Lankan community. This was a unique initiative which is the first of its kind held in Sri Lanka, specially designed to inspire positive thinking and constructive change in the national interest of school children in Sri Lanka. Join with us to make a better Sri Lanka. හොඳයි. ඔබේ දුටුවේ රාජකීය විද්‍යාලීය මද ශ්‍රී ලංකා සංගමය පිළිබඳවයි. ඉතින් අද දිනේදී අප ඔබ වෙතට ගෙනෙන මේ කන්ෆරන්සියා 2021 මාර්ගගත දේශනමාලාවේ තෙවන දිනයට ඔබ මේ ආකාරයෙන්ම සහභාගී වීම අපට ගෞරවයක් ඒ වගේම අපට ඊටමතු වටින දෙයක්. ඉතින් අපිත් සමග දිගින් දිගටම රැඳීමට ආරාධනා කරනවා. ඉතින් අද දිනේදී අපි කතිකා කරන්නට මේ බලාපොරොත්තු වන අධ්‍යාපනය කියන්නේ ප්‍රවාහයක්. ජීවිතය සාර්ථක කරගන්න මඟ පෙන්වා දෙන ප්‍රවාහයක්. ඉතින් ඒකී වූ අධ්‍යාපනය පිළිබඳවයි අධ්‍යාපනය අනු කුමක්ද කියන මාතෘකාව පිළිබඳවයි අපි අද ඔබ වෙතට ගෙනෙන්නේ. ඉතින් ඔබට මේ සම්බන්ධව කිසියම් හෝ පැනයක් තිබෙනවා නම් ඔබට පුළුවන් අප විසින් මේ අවස්ථාවේදී ඔබගේ chat box එකට යොමු කරන Google ෆෝරමය පුරවා ඔබගේ ගැටලු අදහස් යෝජනා අප වෙතට යොමු කරන්නට. ඉතින් ඔබගේ ගැටලු වලට අපි මෙම දේශනය අවසානයේදී පිළිතුරු ලබා දීමට අනිවාර්යයෙන්ම බලාගෙන සිටිනවා. ඉතින් ඔබට පුළුවන් මේ අවස්ථාවේදී chat box එකට යොමු කරන Google ෆෝරමය පුරවා ඔබගේ පැන සියල්ල අප වෙතට යොමු කරන්නට. ඉතින් වැඩි කාල වේලාවක් ඕනේ නැහැ. මම මේ ව්‍යාපෘතිය පිළිබඳව හැඳින්වීමක් තමයි මේ ආකාරයට ගෙන ආවේ. රාජකීය විද්‍යාලීය මද ශ්‍රී ලංකා සංගමයෙන් පෙර මේ ආකාරයෙන්ම දේශන දෙකක් ඔබ වෙතට ගෙන ආවා. ඉතින් අද දිනේදී මේ තෙවන දේශනයට සහභාගී වන ඔබ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙමින් ආවේ. Thank you, Chanut. Right then, off we go with gusto towards today's proceedings. Now, I would like to invite the chairman of the Mother Sri Lanka Society, Manidu Nimneka, to welcome the gathering. Thank you, Arvin. Good evening, ladies and gentlemen, and welcome to the Conferencia 2021, organized by the Mother Sri Lanka Society of Royal College. As you all know, Conferencia 2021 is a project to motivate the Sri Lankan community about the innovative education throughout the quarantine period and arouse an interest about the education for their future. Furthermore, I wish to state that today, minds will grow smarter and ideologies will be exchanged and young people will gain knowledge on how to study, live and study smarter. Our aim today is to provide an opportunity like no other, which is to make our collective education future better in every way. Actually, I'm pleased to witness you all here in this webinar, and I would like to welcome you all, and we are truly delighted with your presence. Hope you all enjoy this proceedings to be followed, and have a great day. Thank you. Thank you, Manidu, for starting things off in style. All right, on to the main event of the day. Today's guest speaker and chief guest is none other than Mr. Randika Vijayasinghe, one of Sri Lanka's best and brightest innovators and leaders. Starting off his career as a software engineer, this great personality was truly a man who took a liking to not being stuck in one field. A bona fide
out of the box character, Mr. Vijay Singha is today a data analyst, social worker, performance coach, and also takes great pride in being a lifelong learner, all the while being the founder of Brain Cipher, an initiative that has set its sights on advocating, building the capacity of individuals, and helping their educational journey through a balanced lifestyle. Today, he is also the curator and owner of the hugely influential YouTube channel Ramur, and the numbers back up his greatness and influence. As of November last year, ranking 36th on the world's fastest growing YouTube channel list, Ramur has transformed into an intellectual melting pot of Sri Lanka and is an unprecedented depository of language. Mr. Vijay Singha is also a peerless social worker, helping countless professionals, students, and young adults such as us on their journey of success, and is recognized the world over for his insightful oratory, witty tongue, and moving rhetoric. A true man of the people, he has today decided to grace us with his presence and hopefully propel our students in attendance to greater heights. Mr. Vijay Singha, we warmly welcome you to Conferencia 21. For greater accessibility, we will be conducting the workshop in the Sinhala language upon special request. Mr. Vijay Singha, the stage is yours. Chanut. ඔව් රන්දික විජේසිංහ මහතාව හැඳින්වීමට ඇත්තටම නිර්වචන රාශියක් තිබෙනවා. ඉතින් අද දිනේදී මේ ආකාරයෙන් හෝ අපත් සමග ඔබතුමාගේ ගෞරවනීය කාලය කැප කරමින් අපත් සමගින් එක්වීම අපට ඉතාමත් වටිනා දෙයක්. ඉතින් ඒටත් නැවත සැරයක් ස්තුතිවන්ත වෙමින් අපි වැඩි කාල වේලාවක් නොයවා මෙම දේශනය වෙතට යමු. ඉතින් රාජකීය විද්‍යාලීය මද ශ්‍රී ලංකා සංගමය මගින් ඔබ වෙතට ගෙන එන කන්ෆරන්සියා 2021 මාර්ගගත දේශනමාලාවේ තෙවන දිනය මෙතන් පටන් ඔබ වෙතට ගෙන එනවා. මෙතන් පටන් අවස්ථාව රන්තික විජේසිංහ මෙතුමනි ඔබතුමන්ටයි දේශනය පවත්වාගෙන යාමට. හොඳයි එහෙනම් ඉතින් ආයිබෝවන් ඔන්න දැන් ආයෙත් මාව වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. මොකක් හරි ගැටලුවක් වෙලා පොඩි තාක්ෂණික දෝෂයක් වෙලා තිබුණා මම හිතන්නේ. ගොඩක් අයට පෙන්නලා තිබුණේ නැහැ. සමා වෙන්න. මේක තමයි ඉතින් සජීවී වැඩ කරනකොට මේ වගේ තාක්ෂණික දේවල් එක්ක අපිට ගැටෙන්නට සිද්ධ වෙනවා. හොඳයි මම නැවතත් ඉතා කෙටියෙන් මේකට මූලාරම්භය ගන්නම්. මම මුලින්ම කැමති මම පය ගහලා ඉන්න ඕස්ට්‍රේලියානු භූමියේ මුතුන් මිත්තන්ව සිහි කරමින් මොකද ඒක මෙහි අපි සාමාන්‍යයෙන් චාරිත්‍රාක් විදිහට කරනවා. ඒගොල්ලොන්ට අපි අපේ ගෞරවය පුද කරලා තමයි වැඩ පටන් ගන්නෙ. I acknowledge the traditional owners of the land on which we are meeting. I pay my respect to their elders past and present and the Aboriginal elders of other communities who may be here today. ඒ වගේම මම කලින් කිව්වා වගේ මම මේ වෙලාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා අපගේ ශ්‍රී ලංකීය භූමියේ මුතුන් මිත්තන්. ඒගොල්ලෝ ගොඩාක් මහන්සි වෙලා රැකිලා ඉඳලා රටත් රැකගෙන ජීවත් වෙලා හිටපින්න තමයි අපි ඔක්කොම දැන් මේ හිටගෙන කාලා බීලා කතා කරලා විනෝදයෙන් හුස්මක් අරගෙන ජීවත් වෙන්නේ. ඉතින් ඒක නිසා අපි ඒගොල්ලන්වත් ගෞරවයෙන් සිහිපත් කරමින් අපේ වැඩ කටයුතු ආරම්භමු. මං ආයෙත් කියන්නම් ඔන්න දැන් මේක මම මේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපනය යනු කුමක්ද කියන මාතෘකාව. මේ කතිකාවතට මට ආරාධනා කිරීම පිළිබඳව කොළඹ රාජකීය විද්‍යාලයේ මද ශ්‍රී ලංකා සංගමයට හා එහි සමාජිකයින්ට බොහොම ස්තුතියි. ඒ වගේම ඕගොල්ලන්ටත් ගොඩාක් ස්තුතියි අද මේ වෙලාව අරගෙන ඕගොල්ලෝගේ කාර්යබහුල ජීවිතෙන් කොටසක් අරගෙන මට ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න තියෙන්නේ මොනවද කියලා ඒ ගැන ඔයගොල්ලෝගේ සවන් යොමු කරන්න ඇවිල්ලා ඉන්න එක පිළිබඳව ගොඩක් ස්තුති කරනවා මේ අවස්ථාවේදී. මේ අධ්‍යාපනය යන කුමක්ද? What is education කියන එක තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක මේ වකවානුවේ ඉතා තීරණාත්මක දෙයක් කියලා මම හිතනවා. මොකද අධ්‍යාපනයේ දිශානතිය වෙනස් වෙමින් පවතින කාල වකවානුවක් මේ. මේ දිශානතියේ මේ සුලංක හමන දිශාව අඳුනා ගැනීම ඉතාම වැදගත් කියලා මට හිතෙනවා. අපි සියලු දෙනාට ඒ වගේම කරුණාකරලා පුළුවන් නම් අවසානයේ දක්වා රැඳී ඉන්න. මොකද මම මේ පණිවිඩ කීපයක් මේකෙන් දෙන්න හදනවා, සංවාදයක් කරන්න හදනවා එලත් එක්ක. මැදින් ගියොත් එහෙම සමහර විට වැරදි පණිවිඩයක් අරගෙන යන්නට ඉඩ තියෙනවා. මම කියන්න අදහස් කරන දේම නොවෙන්න පුළුවන්. අවසාන වශයෙන් මම මේක දකින විදිහ ඒකේ ගොඩාක් වැරදි තියෙන්න පුළුවන්, අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒකට මම සමාව ඉල්ලනවා. කලින්ම එහෙම අඩුපාඩු තියෙනවා නම් මේ අදහසට විරුද්ධ වෙන්නත් පුළුවන්. ඕගොල්ලෝ මං කියන අදහස් වලට එකඟ වෙන්නත් පුළුවන්. ඒක තමයි මං හිතන්නේ ලස්සන. ඉතින් ඔන්න ඕක තමයි කියන්න බලාපොරොත්තු. මං හිතනවා දැන් වීඩියෝ එක පේනවා ඇති කියලා. අපි මෙතනින් ඉදිරියට ගමන් කරමු. නැවතත්
ඉගෙනීම සහ අධ්‍යාපනය කියන දෙක දේවල් දෙකක්. ඒ කියන්නේ learning and education. learning versus education කියලා මම ස්ලයිඩ් එකේ දාලා තින්නේ ඔයගොල්ලන්ට පේනවා. මේ දෙක අපිට ඇහෙනකොට එකක් වගේ ඇහෙන්න ඉඩ තියෙනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඕ ඉතින් අධ්‍යාපනය ඉගෙනීම ඔය දෙකම එකයි කියලා. ඇත්තට මේක එහෙම නෙමෙයි. ඉගෙනීම කියලා කියන්නේ මිනිහෙක්ගේ ජීවිත කාලය පුරාවටම සිද්ධ වෙන. උපතේ ඉඳන් එක දිගට සිද්ධ වෙන ස්වාභාවික සහ අක්‍රමවත් ක්‍රියාවලියක්. හරිද? ස්වාභාවික සහ අක්‍රමවත් ක්‍රියාවලියක්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට විවිධ කුසලතා වර්ධනය වෙනවා වගේම විවිධාකාර දැනුම නිර්මාණය කරන්නත් මිනිසාට පුළුවන් වෙනවා. ඒක සවිඥානිකව වගේම අවිඥානිකවත් සිදු වෙනවා. ඉතින් ඔන්න ඔක තමයි ඉගෙනීම කියලා කියන්නේ. මේක මිනිසාට විතරක් නෙමෙයි අනිත් සත්තුන්ටත් පොදුයි. නමුත් මම මෙතනදී අපි අද මිනිස්සුන් ගැන පමණක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි අධ්‍යාපනය කියලා කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරන ලද ක්‍රමානුකූල ක්‍රියාදාමයක්. ඒකේ ඇත්තම අරමුණ තමයි ඉගෙනීම. එහෙම නැත්නම් ලර්නින් කියන ක්‍රියාවලියට ආධාර කිරීම. ඔන්න ඕක තමයි এডুকেෂන් කියලා කියන්නේ. এডুকেෂන් සිස්ටම් එකක් ඉදි කරන්නේ අන්න ඒකයි. এডুকেෂන් සිස්ටම් එක හැදිලා තියෙන්නේ අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන අපේ ඉගෙනීම කියන ක්‍රියාවලියට අත්වලක් සපයන්න තමයි. හරිද? ඔන්න ඕකයි ওই දෙකේ වෙනස. මොකද අපිට මේක ටිකක් වැදගත් වෙනවා ඉදිරියට යනකොට අද අපි මේ කරන සංවාදයේදී. හරි. අපි පොඩි අදහසක් ගමු මේ ඇයි අපිට අධ්‍යාපනයක් අවශ්‍ය කියලා. අධ්‍යාපනය අවශ්‍ය ඇයි? මේ අධ්‍යාපනය අවශ්‍ය ඇයි? අධ්‍යාපනයේ පර්පස් එක මොකක්ද? එහෙම නැත්නම් මේ අපි අධ්‍යාපනයෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා කියන ප්‍රශ්නට උත්තර විවිධාකාර කෝණයන්ගෙන් විවිධාකාර දැනුම් පද්ධතීන්ගෙන් විවිධාකාර රාමු තුලින් විවිධාකාර විදිහට දෙන්නට පුළුවන්. මෙතනදී මම දේවල් කීපයක් ගැන විතරක් කෙටියෙන් සඳහන් කරන්න. ඒකෙන් ඒ දේවල් කීපෙන් දෙකක් පිළිබඳව ටිකක් වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ මට ලැබිලා තියෙන කාලය ඇතුළත කාල සීමාව ඇතුළත මේ හැම එකම අපිට කතා කරන්න බෑ. නමුත් අතිශය වැදගත් කියලා හිතෙන දේවල් පමණක් මම දිගටම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් ටිකක් තමයි මම හිතුවේ. දැන් පළවෙනි එක මිනිසාගේ පරිණාමන ක්‍රියාවලියට අධ්‍යාපනය වැදගත් වෙලා තියෙනවා. වැදගත් වෙමින් තියෙනවා මේ මොහොතේදීත්. තාමත් වෙනවා. හැබැයි අද මම ඒ ගැන වැඩි කතා කරන්න යන්නේ. මම නිකන් දල වශයෙන් ඕගොල්ලන්ට ඒක සඳහන් කරා මෙන්න මෙහෙම දෙයක් මේ අධ්‍යාපනය කියන එකේ මං කිව්වේ පර්පස් එක දැන් මේ ඇයි මේ අධ්‍යාපනය වැදගත් අපිට කියලා. මේක වැදගත්කමක්. අපි මිනිස්සයා සත්ත්ව කොට්ටාශයක් විදිහට රැඳිලා ඉන්න ඉස්සරහට අධ්‍යාපනය කියන එක ගොඩක් වැදගත් වෙලා තියෙනවා. අපි අද මෙතෙන් ඇවිල්ලා ඉන්නේ අධ්‍යාපනය නිසා. අනිත් සත්තුත් එක්ක බලද්දී අපි ඉදිරියට ඇවිල්ලා ඉන්න කියලා මං හිතනවා. ඉතින් ඒ ගැන නමුත් වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊළඟට මේ සමහර විද්වතුන්ට අනුව අපි මේ ඉන්නේ පශ්චාත් නූතනවාදී එහෙම නැත්නම් පශ්චාත් නූතනත්ව සමාජයක. ටිකක් බරපතල වචන සමහරලාට සමහර අයට එකපාරට අදහසක් නැතුවත් ඇති. ওই දෙකක් සහ ඒ වගේ සැබෑ අර්ථය මොකක්ද කියලා විශාල වශයෙන් වාද විවාද ගුටි යන ගැනීම තියෙනවා. නමුත් එක අංශයක් ගැන අපිට පැහැදිලි වැටහීමක් තියෙනවා. මේ පශ්චාත් නූතනවාදය හෝ පශ්චාත් නූතනත්වය කියන්නේ මොකක්ද කියලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ගැඹුරින්. නමුත් අපිට වැදගත් එක අංශයක් පිළිබඳව මම කුඩා සඳහනක් කරන්න. පශ්චාත් නූතනවාදී හෝ පශ්චාත් නූතනත්ව සමාජයක් තුළ ඊට කලින් තිබ්බ නූතන සමාජ සන්දර්භයක් තුළ මිලක් නියම නොවුණු දේවල් වලට මූල්‍යමය වටිනාකමක් ආරෝපණය වීම. හරි? ඒ කියන්නේ ඉස්තර තිබ්බ මිල කරන්න බැරි දේවල්, ඒ කියන්නේ නූතන සමාජයක තිබ්බ මිල කරන්න බැරි දේවල් ඔයා සහ මම අපි මේ අද ජීවත් වෙන පශ්චාත් නූතනත්ව සමාජයකදී මිල කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම එහෙම මිල කරන්න බැරි දෙයක් ඉදිරියට යෑමේ අපහසුතාවය පවතිනවා මේ සමාජය තුළ. සරල උදාහරණයක් ගත්තොත් පොඩ්ඩක් හිතන්න පිනට බෙහෙත් දුන්න වෙදගෙදර වගේ සංකල්පයක් නූතන සමාජයක් තුළ පවත්වන්න පුළුවන් වුණත් පශ්චාත් නූතන සමාජයක් තුළ පවත්වන්න බොහොම අමාරුයි. ඉස්සර තිබ්බා දැන් හරි අඩුයි. එහෙම දෙයකට පැවැත්මක් නැහැ. ඉතින් තවත් සරල කරලා කියනවා නම් විකුණන්න බැරි දෙයකට පැවැත්මක් නැහැ. ඒකේ හොඳ නරක ගැන අපි වෙනම සාකච්ඡා කරන්න ඕන. ඒකට මේක තැන නෙමෙයි. මේ වගේ සමාජ සන්දර්භයක් තුළ නිවැරදි අධ්‍යාපනයට මූල්‍යමය වටිනාකමක් ලැබිලා තියෙනවා. පශ්චාත් නූතන සන්දර්භයක් තුළ අපි ඉන්න මේ නිවැරදි අධ්‍යාපනයට මූල්‍ය වටිනාකමක් ලැබිලා තියෙනවා. ඉතින් මේ බහුතරයක් යම්කිසි අධ්‍යාපනයක් ලබා ගන්න පෙළඹෙනෙක් මූලික හේතුවකුත් තමයි මෙන්න මේ මූල්‍යමය වටිනාකම. ඒ කියන්නේ තමාට ඉදිරියේ ජීවත් වීමට මුදල් හොයාගන්න සහ තමාට රැකිලා ඉන්න අධ්‍යාපනයෙන් ලබා ගන්න දේ වැදගත් වෙයි කියලා හිතන නිසා.
හැබැයි ඒ වගේම තව එක දෙයක් තමයි මේ මූල්‍යමය වටිනාකම කියන අංශයෙන් බලනකොට නිවැරදි අධ්‍යාපනය මොකක්ද කියලා තීරණය කරන්නේ වෙළඳපොළ විසින්. වෙළඳපොළ විසින් මේක පොඩ්ඩක් මතක තියාගන්න. මොකද අද මේ සංවාදයේදී අපිට ඒක වැදගත් වෙනවා. හරි. ඊළඟට අධ්‍යාපනය නිසා ලැබෙන සමාජීය වටිනාකම. ඕකත් අධ්‍යාපනය ලබන්න එක හේතුවක්. දැන් අපි මේ හේතුනේ කතා කරන්නේ අධ්‍යාපනය ලැබිය යුත්තේ ඇයි අපි කියලා. ඒ හේතු වලින් එකක් තව එකක් තමයි අධ්‍යාපනය නිසා ලැබෙන සමාජීය වටිනාකම. කෙනෙක් අධ්‍යාපනය නිසා සමාජය තුළ විවිධාකාර ගරු සත්කාර හිමි වෙනවනේ කෙනෙකුට අධ්‍යාපනය හින්දා. ඉතින් මේ විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය වගේ දෙයකට විශාල වටිනාකමක් දෙන්න සමාජය පුරුදු වෙලා ඉන්නවා. මේකත් අධ්‍යාපනයට පෙළඹීමට හේතුවක්. මේ අංශය ගැනත් අද අපි ටිකක් ගැඹුරට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මනෝවිද්‍යාත්මකව හේතු දක්වන්නත් පුළුවන් ඇයි කෙනෙක් අධ්‍යාපනය ලබන්න පෙළඹෙන්නේ කියලා. උදාහරණයක් වශයෙන් විශාල කුතුහලයක් සංසිඳුවා ගන්න කෙනෙක් අධ්‍යාපනය ලබනවා වෙන්න පුළුවන්. දැනුම පිළිබඳ තියෙන පිපාසයෙන් කෙනෙක් අධ්‍යාපනය ලබනවා වෙන්න පුළුවන්. ඒ වගේම තව මේ මනෝවිද්‍යාත්මක අංශයෙන් ගත්තොත් එහෙම තව ගොඩාක් ගැඹුරු කොටස් තියෙනවා. නමුත් ඒ ගැන අද විශාල වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරිද? අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අර අනිත් මාතෘකා දෙක තමයි වැඩිපුර ඉදිරියට යනකොට අද අපේ ලැබෙලා තියෙන සුළු කාලයෙන්. හරි. හොඳයි. මතකද මම කිව්වා මූල්‍යමය වටිනාකම කියන කෝණයෙන් බලද්දී ඕනෑම අධ්‍යාපන සුදුසුකමක වටිනාකම තීරණය කරන්නේ වෙළඳපළ කියලා. ඒක ටිකක් ඉස්කෝලෙන් ළමයින්ට තේරෙන විදිහට මම මෙන්න මෙහෙම කියන්න. මොකද මම දන්නවා අද අපේ මේ ක්‍රවුඩ් එකේ ඉස්කෝලෙන් ළමයිනුත් ඉන්නවා. විවිධාකාර පරාසයක බුද්ධිමතුන් වයස් පරාසයක කට්ටිය ඉන්න නිසා මම ටිකක් සරල කරලා පොඩි කතාවකින් කියන්න. මොකද්ද මම මේ කිව්වේ ඉස්සෙල්ලා අධ්‍යාපනයේ මූල්‍යමය වටිනාකම තීරණය කරන්නේ වෙළඳපොළ කියන එක මම පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ කතාවකින්. මේ හිතන්නකෝ ඔයා නිර්මාණය කරනවා ගම් එකක්. හරිද? හිතන්නකෝ ඔයා ඉන්නවා යම්කිසි ප්‍රදේශයක. මේ ප්‍රදේශයේ කවුරුත් මේ වගේ ගම් එකක් නිර්මාණය කරලා නැහැ. මේ ගම් එකෙන් පුළුවන් ගෙදර කැඩෙන බිඳෙන බඩු අස්සනට අලවලා පාවිච්චි කරන්න. ආපහු අපි එහෙම හිතමුකෝ ලේසියට. හරිද? එතකොට මේ ගම් එක වේලෙන්න යනවා පැය භාගයක්. හැබැයි මේක මේ වගේ නිර්මාණයක් කොහෙවත් නැති නිසා මේ වෙලාවේ ඔයා කියනවා මේක රුපියල් 100යි ගම් බෝතලයක් කියලා. ඒ ගැන කාටවත් කේවල් කරන්න බෑ, කාටවත් කියන්න බෑ අඩු කරලා දෙන්න කියලා. ඔයා විතරයි විකුණන්නේ. ඔයා ඒක දෙනවා. ඒගොල්ලෝ අරන් පාවිච්චි කරනවා. මේ අරන් පාවිච්චි කරන්නේ කියන්නත් පුළුවන්. මේ ගම් එක ෂෝක් ඔක්කොම හොඳයි. හැබැයි මේ පැය භාගයක් වේලෙන්න තියෙන එක තමයි ප්‍රශ්නේ කියලා. පොඩි අඩුපාඩුකුත් තියෙනවා ඔයාගේ වැඩේ. ඔයාගේ ගම් එකේ, ඔයා ප්‍රොඩක්ට් එකේ ඔයාගේ. දැන් හිතන්න ඔයාගේ ගෙදර එහා ගෙදර එක්කෙනා හොයාගන්නවා වෙනත් විදිහක ගම් එකක්. ඒක විනාඩි 5න් ඇලවෙනවා. හරිද? විනාඩි 5න් ඇලවෙනවා. එයත් ඒක රුපියල් 100ට දෙනවා. ඔයාගේ ගම් එක වගේම හොඳට ඇලවෙනවා. හැබැයි විනාඩි 5න් වේලෙනවා. ඔයාගේ ගම් එකට වඩා ප්‍රතිඵල හොඳයි එතකොට ඒ ගම් එකේ. දැන් මොකද වෙන්නේ? ඔයාට පුළුවන් ද ඔයාගේ ගම් බෝතලේ රුපියල් 100කට දැන් දෙන්න? අන්න. දැන් ඔයාට සිද්ධ වෙනවා ගම් බෝතල් විකුණ ගන්න නම් ඔයාගේ. දැන් ඔයා ගොඩක් හදලා තිනවා නම් ඔයාට ගම් බෝතල් විකුණ කරනවා නම් ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ ගම් බෝතල් වල මිල අඩු කරන්න. නේද? 100ට දෙන්න අමාරු. දැන් 100ට තියෙන හොඳ ගම් එකක් ඔයා ඒකට වඩා. දැන් ඔයාට කියන්න පුළුවන් හරි මගේ ගම් එක 90යි. හරි පැය භාගයක් ඉන්න පුළුවන්. නමුත් ඔන්න ගාන ටිකක් අඩුයි. දැක්කද වෙළඳපළ විසින් තීරණය කරා මිල ඔයාගේ ගම් එකේ. හරිද? අන්න ඔය දේම සිද්ධ වෙමින් පවතිනවා. සිද්ධ වෙලා තිනවා අධ්‍යාපනයේට මේ වෙලාවේ මේ අපි ඉන්න සමාජය තුල ඒකට මූල්‍යමය වටිනාකමක් වෙළඳපළ වටිනාකමක් තියෙනවා. ගැටලුව තියෙන්නේ දැන් එන්නම සාම්ප්‍රදායික අධ්‍යාපන සුදුසුකම් වලට තියෙන වෙළඳපළ වටිනාකම අඩු වෙමින් තියෙන එක. මම නැවතත් අවධාරණය කරන්නම්. සාම්ප්‍රදායික අධ්‍යාපන සුදුසුකම් වලට තියෙන වෙළඳපළ වටිනාකම එන්න අඩු වෙමින් තියෙනවා මේ වෙලාවේ. ඒක ගැටලුවක්. සහ ශ්‍රී ලාංකීය සමාජය තුළ වෙළඳපොළ තුළ නෙමෙයි ශ්‍රී ලාංකීය සමාජය තුළ ඒ සාම්ප්‍රදායික අධ්‍යාපන සුදුසුකම් වලට තියෙන වටිනාකම වැඩි වෙනවා. ඒ කියන්නේ අපි අර කලින් කතා කරේ සමාජයේ විසින් සැලකීමේකට. හරි. මෙයා මෙහෙම දෙයක් ඉගෙනගෙන තියෙනවා. නියමයි. අපි ගොඩක් ගරු කරන කෙනෙක්. මෙයා මෙන්න මේ වගේ කුසලතා මෙන්න මේ වගේ සමාජ මෙන්න මේ වගේ සුදුසුකම් මෙයා ලබාගෙන තියෙනකොට සමාජයේ කරන ගරු කිරීම වැඩි වෙනවා. නමුත් ඒ සුදුසුකම් වලට වෙළඳපොළ තියෙන වටිනාකම අඩු වෙනවා. අවධාරණය කරලා කියන්නම් ආපහු වෙළඳපොළ වටිනාකම අඩු වෙනවා මිසක් නැති වෙනව නෙමෙයි. සාම්ප්‍රදායික අධ්‍යාපනික සුදුසුකම් වලට
සහ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය හරහා අපි ලබා ගන්න දේවල් වලට වෙළඳපොළ වටිනාකමක් තියෙනවා. නැති වෙලා නැහැ. මම එක එක වර්ධව ගන්න එපා. නමුත් ඒක අඩුවෙමින් පවතිනවා. මොකද මේ මං ආයෙත් කිව්වේ එකකින් ඔයාලා වැරදි අදහසක් අරගෙන හදිස්සි හිතුවොත් එම සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයන් තවදුරටත් වළංගු නැහැ කියලා මං කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. හරිද? ඔන්න වරද්ද ගන්න එපා. එතකොට සමහර විද්වතුන් මේක මේ විදිහට වෙන බවට කලින් ඉඳන්ම මත පළ කරලා තියෙනවා කාලෙක ඉඳන්. මගේ පෞද්ගලික ලෝකයේ එහෙම හිටපු එක විද්‍යාවෙක් තමයි මගේ පියා WM විජේසිංහ මහත්මයා. එතුමා අති දක්ෂ ගණිතඥයෙක්. වසර 25කට කලින් එතුමා මේ සංසිද්ධිය සිද්ධ වෙන්න යන බවට මතයක් පළ කළා. ඉතින් සමාජයේදී ඇහැ ගහගෙන උනන්දුවෙන් ඉන්න අය දන්නවා ඇති මෙන්න මේ අත්දැකීමෙන් දන්නවා මේක වෙමින් පවතිනවා කියලා ටික මේ සාම්ප්‍රදායික අධ්‍යාපන සුදුසුකම් වලට තියෙන වෙළඳපොළ වටිනාකම අඩු වෙගෙන යනවා කියන එක අත්දැකීමෙන් දන්නවා ඔයගොල්ලෝ. ගොඩක් අය දැන් ඒකට මූණ දුන්න කට්ටිය දන්නවා. මම පෞද්ගලිකව දන්නවා මගේ සේවාදායකින් මගේ විවිධ ශිෂ්‍යයින්ට මම උදව් කරන ක්‍රියාදාමයේ තුලදී මම නිතර මේක දැක්කා. ඒක තුලින් තමයි මමත් මේ අත්දැකීමෙන් දන්නවා. හැබැයි දැන් ටික විවිධාකාර පරීක්ෂණ වලිනුත් මේක ටිකින් ටික අපිට පේන්න පටන් ගන්නවා. එහෙම කීපයක් තිබ්බත් මම දැනට එකක් ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ ආචාර්ය ඩෙබ් වෝල්සර් 2021දී විවිධ ආයතන ගණනාවක නවසේවකින් බඳවා ගන්නා නිලධාරීන් හා නිලධාරිනියන් 600කට අධික පිරිසක් සම්බන්ධ කරගෙන කරපු පරීක්ෂණයකින් පෙනුණු දේවල් දෙකක්. මේක තුරදී මේගොල්ලෝ තේරුම් ගන්න උත්සාහ කරා දැන් මේකට සම්බන්ධ වෙච්ච මේ නිලධාරීන් හා නිලධාරිනියන් තමයි විශාල ආයතනවලට පිරිස් බඳව ගන්න කට්ටිය. එතකොට ඒගොල්ලන්ට හොඳ අදහසක් තියෙනවා මොනවද අවශ්‍ය හැකියාවන් මොනවද මිනිස්සු අරගෙන එන හැකියාවන් සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයේ හරහා කියලා. මම එකෙන් කොටස් දෙකක් විතරක් පෙන්නන්නම්. 2021 දී ඒගොල්ලෝ දැක්කා මේ පරීක්ෂණ වලින් දැක්කා 64ක් මේ පරීක්ෂණයට සහභාගී වෙච්ච අයගෙන් 64ක් නිලධාරීන් සහ නිලධාරිනියන් පවසලා තියෙනවා මේ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය හරහා එන කට්ටිය අරගෙන එන හැකියාවන් සහ ඒගොල්ලන්ට ඇත්තටම රැකියාවන්ගේදී අවශ්‍ය වෙන හැකියාවන් අතර තියෙනවා විශාල වෙනසක් කියලා විශාල පරතරයක් කියලා. එතකොට 64ක් කියලා තියෙනවා මේ විදිහට පරතරයක් වෙන කලා. හිතලා බලන්න මේක විශාල ප්‍රමාණයක් කට්ටිය මේක ඒ කියන්නේ කියන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි 2020 දීත් මේ පරීක්ෂණයම කරලා තියෙනවා 2020 දී 52යි කියලා තිබ්බේ. එහෙමයි කියලා. දැන් 2021 වෙනකොට 64ක් කියනවා එහෙමයි කියලා. පොඩ්ඩක් ඒ ගැන අවධානයක් යොමු කරන්න. මේ පරතරය එන්න වැඩි වෙනවා කියන එකට ලක්ෂණ ගොඩක් අපිට පෙනීගෙන යනවා විවිධාකාර පැතිවලින්. ඊළඟට 2021 දී කියලා තියෙනවා 90ක් මේ කට්ටිය කියලා තියෙනවා. දැන් මේ කොලෙජ් ඩිග්‍රී එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් නැති අයව සමහර ඉහළ තනතුරු වලට පවා බඳව ගන්න අවස්ථා තියෙන බව 90ක් දෙනා ප්‍රකාශ කරලා තියෙනවා. හරි. හරි. ඉතින් මේ මට කියන්න ඕන මේ තත්ත්වයට අපි හැඩ ගැසිය යුත්තේ කොහොමද කියන එක ගැන මට අද පොඩ්ඩක් කතා කරන්න ඕන. මොකද මේක පැහැදිලිවම සිද්ධ වෙමින් පවතිනවා අපි දැකලා තියෙනවා. ඒ කුඩා අදහස් කීපයක් තියෙනවා මගේ අපි මොකද ඒ සම්බන්ධයෙන් කළ යුත්තේ කියලා මම ඒක හිමීට ඉදිරියට මේ අද සංවාදය තුළදී මම ඉදිරියට පළ කරන්නම්. නමුත් ඊට කලින් අපි පොඩ්ඩක් යමු අර ගම් උදාහරණයට ඔයාගේ හරිද? දැන් ඔය ගම් ව්‍යාපාරේ කතන්දරයට මට තව පොඩි දෙයක් එකතු කරන්න තියෙනවා. හිතන්න මෙන්න මෙහෙම ඔයා අර අනිත් එක්කෙනා එන්න කලින් එහා ගෙදර අසල්වැසියත් ගම්මයක් හැදුවනේ. ඔයා හිතන්න ඔයා ඒ ගම් එකේ එන්න කලින් ඔයා රජයෙන් සහතිකයක් ගන්නවා ඔයාගේ ගම් එක ඊටාම විශිෂ්ට නිර්මාණයක් කියලා. හරිද? ඊටා ලස්සන සහතිකයක් ඔයා ළඟ දැන් තියෙනවා. ඔයා ඒක රාමු කරලා බිත්තියෙත් තලව ගන්නවා. ඔයාගේ වටේ සමහරට ඉන්න කට්ටිය ඔයාට ගොඩක් ගරු බුහුමන් කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයාගේ ගම් එක අගය කරන්නත් පුළුවන් මේ සහතිකේ නිසා. ශා බලන්න මෙයාව රාජ්‍ය සම්මානයටත් පාත්‍ර වෙලා තිනවා. මේක හැකියාව වඳුනගෙන තිනවා. මෙන්න සහතිකයක් තිනවා. අන්න ඒ ආකාරයෙන්. හැබැයි ඔයා ඔය වගේ ඉන්න අතරේ ඔන්න ඔයා ගම්බෝතලේ 100ට දෙමින් ඉන්නවා. ඔයාට සහතිකයකුත් තිනවා දැන් ඔයා ගම් එකට. හිතන්නකෝ අර වගේම එහා ගෙදර එක්කෙනා හදනවා විනාඩි 5න් වේලන ගම් එක. ඔයාගේ ගම් එක තාම විනාඩි 30ක් ඉන්න ඕනේ වේලෙන්න. හරිද? එහා ගෙදර එක්කෙනා හදනවා විනාඩි 5න් වේලන ගම් එකක්. සහතිකයක් නෑ එයාට.
එයාත් රුපියල් 100ට ගම් එක දෙන්නේ. ඔයත් රුපියල් 100ට ගම් එක දෙන්නේ. ඔයාට සහතිකයක් තියෙනවා. ඔයා ගම් එක වෙලෙන්න පැය භාගයක් යනවා. නිකන් හිතලා බලන්න දැන් ගම් ගන්න එන කෙනෙක් රුපියල් 100ක් අරගෙන ඔයාගේ ගම් එක ගන්නවද නැත්නම් සහතිකයේ තියෙන ඔයාගේ ගම් එක ගන්නවද? එහෙමත් නැත්නම් සහතිකයේ නැති වුණත් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා දෙන අර අනිත් ගම් එක ගන්නවද? මම හිතන්නේ ඒකට පිළිතුර පැහැදිලි. ඔන්න ඕක තමයි අපි සාම්ප්‍රදායික ක්‍රමයට අතට ගන්න අධ්‍යාපනික සුදුසුකම් වලටත් මේ වෙලාවේ සිද්ධ වෙමින් තියෙන්නේ. ඒව හරහා අපි ලබා ගන්න සහතික පත්‍ර හෝ විවිධාකාර අපි කියනවා කොළ කියලා. ඒ කොළවලට කලින් තිබුණ වටිනාකම මේ වෙනකොට නැති වෙමින් පවතිනවා. මොකද වෙළඳපොළ බොහෝ විට බලන්නේ අවශ්‍ය වැඩේ හොඳින් සහ ලාභයට කරගන්න. හරිද? වැඩේ කෙරෙනවා නම් ඇති කියන පදනම ගොඩක් ආයතනවල ගොඩනගෙමින් තියෙනවා. මම මේ විශේෂයෙන් මේ වෙලාවේ කතා කරන්නේ රැකියා පැත්ත ගැන හිතලා. මොකද ස්වයං ව්‍යාපාර කරන්නන්ගේ අධ්‍යාපනය කියන එක වෙනම ලොකු මාතෘකාවක්. මම හිතනවා බහුතරයක් අය රැකියා කිරීමේ බලාපොරොත්තුෙන් තමයි අධ්‍යාපනය ලබා ගන්න. ඉතින් ඒ නිසා මම අද ටිකක් වැඩිපුර ඒ ගැනයි කතා කරන්නේ. ඉතින් මම කිව්වා වගේ ඒ පැත්තට යනවා මේක. ඒක හොඳද නරකද කියන එක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්. දැන් මේ නමුත් ඒකට වෙලාව මේක නෙමෙයි. අද අපි කරන්න හදන්නේ මේ දැනට පවතින යථාර්ථය මොකක්ද කියලා වටහාගෙන ඒකට අපි වැදගත් විදිහට එහෙම නැත්නම් අපිට වඩාත් වාසිදායක විදිහට මුහුණ දෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් අඳුන ගන්නයි. ඇයි මෙහෙම වෙන්නේ කියලා චුට්ටක් අපි කතා කරමු. මම හිතනවා ඒක හරි වැදගත් කියලා. මම හිතනවා ඇත්තට මේක හරිම වැදගත් කියලා. මම හිතන්නේ මේ ප්‍රසන්ටේෂන් එකේ අද ගොඩක් ලොකු වැදගත් කොටසක්. ඇයි මෙහෙම වෙමින් තියෙන්නේ? හරි. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? තාම මේ වේගන යන්නේ ඉදිරියටත් වෙනවා. මේකට දෙන්න තියෙන උත්තරේ හරි සංකීර්ණයි. විවිධ පැති ගොඩකට විහිදුණු උත්තරයක්. ඒ උත්තරෙන් එක් කොටසක් අද ප්‍රසන්ටේෂන් එකේදී අපිට කතා කරන්න පුළුවන් කොටස පමණක් අපි ටිකක් කතා කරමු. ඒ කොටසත් හරිම වැදගත්. එතකොට මතක තියාගන්න මම කියන්නේ නැහැ මම ඊළඟට කියන්න යන කොටස තමයි මේකට එකම හේතුව කියලා. හරි? මේකට ගොඩාක් හේතු තව තියෙන්නට පුළුවන්. තියෙනවා පැහැදිලිව මම දන්න හේතු ටිකකුත් තියෙනවා. මෙතන කතා කරන්න අපිට වෙලා මදි. නමුත් අපිට ඉතා වැදගත් හේතු කීපයක් කතා කරමු. හරි. මතකනේ මම කලින් කිව්වා අධ්‍යාපන ක්‍රමය කියන්නේ ඉගෙනීම කියන ක්‍රියාවලියට අත්ලක්ෂණ නිර්මාණය කරපු දෙයක් කියලා. හරි. එක්තරා කාලයක මේ සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය තුළ දක්ෂතාවයේ මනින ක්‍රමවේදය. ඒ කියන්නේ මේ සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය තුළ කෙනෙක් දක්ෂද නැද්ද කියලා මනින ක්‍රමවේදය සහ ඇත්තට මේ අධ්‍යාපන ක්‍රමයේ හරහා ගියපු පුද්ගලයෙක් එළියට ආපුවාම මේ පුද්ගලයාට තියෙන හැකියාවන් ක්‍රමයෙන් මනිනවා කොච්චර දක්ෂද කියලා මෙයා සහතික පත්‍ර ලැබෙනවා මොනවා හරි ලැබෙනවා. ඒ වගේම එළියට ආවම අපිට මනින්න පුළුවන් ඒ ආපු කට්ටිය ඇත්තටම කොච්චර හැකියාවන් සහිත කෞශල්‍යයන් සහිත කට්ටියද කියලා. හරිද? එතකොට කාලයක් තිබුණා මේ දෙක අතර ලොකු වෙනසක් තිබුණේ නැහැ. මේ දෙකේ සමානකමක් දකින්න තිබුණා. හරි? සහතික පත්‍රයක් අතේ තියෙන කෙනාට ඇත්තටම වැඩ පුළුවන්. ඇත්තටම හැකියාවන් තියෙනවා. ඉතින් ඒ වගේම මේ ඇත්තටම ඉගෙනීම කියලා කියන්නේ හරි සුන්දර රසවත් දෙයක්. හරිද? සුන්දර රසවත් දෙයක්. ඒ සුන්දර රසවත් දේ ඉගෙනීම කියන සුන්දර රසවත් දෙයට උදව් වෙන්න තමයි අධ්‍යාපනයේ තියෙන්නේ කියලා මම කලින් කිව්වා. එක්තරා කාල වකවානුවකදී මේක හරහා ගිය කට්ටියත් මේ අධ්‍යාපන සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය හරහා ගිය කට්ටියත් මේ ඉගෙනීම කියන එකේ සුන්දරභාවය සහ රසවත්භාවය වටහාගෙන හිටියා. ඒ වගේ මේ අධ්‍යාපන ක්‍රමය ඒ විදිහට ගොඩනැංවිලා තිබුණා. ගොඩක් අය ඒක හරහා ඉස්සර ගියේ උගතෙක් වෙන්න, වඩාත් පිරිපුන් පුද්ගලයෙක් වෙන්න. ඒකේ අතුරුඵලයක් විදිහට ඒගොල්ලොන්ට විවිධාකාර හොඳ හැකියාවන් ලැබුණා. ඒකේ අතුරුඵලයක් විදිහට ඒගොල්ලොන්ට වෙළඳපොළ තුල ඒ වගේම සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය හරහා ලැබෙන දෙයට වෙළඳපොළ තුල හොඳ වටිනාකමක් නිර්මාණය වුණා එක්තරා කාලයේ වකවානුවකදී අතීතයේදී. හරි. ඉතින් මේ සමායන මෙතන පොඩි ටෙක්නිකල් ගැටලුවක් තියෙනවා. හරි. හොඳයි. ඉතින් ඔන්නෝක මම කියන්නේ කි ඔන්නෝක ඔහොම යන අතරේදී මෙන්න මේකට පොඩි දෙයක් එබිකම් කරන්න පටන් ගන්නවා හැමින්. හරිද? ඒ තමයි සමාජීය වටිනාකම කියන එක. අධ්‍යාපනයේ සාම්ප්‍රදායික අධ්‍යාපනයේ තියෙන සමාජීය වටිනාකම කියන එක වඩාත් දැනෙන විදිහට සමාජයට දැනෙන විදිහට එබිකම් කරන්න පටන් ගන්නවා. සමාජය ඇතුලේ ඒක පැතිරෙන්න පටන් ගන්නවා. මේකට තියෙන සමාජීය වටිනාකම වෙළඳපොළ වටිනාකම නෙමෙයි සමාජීය වටිනාකම. ඉතින් එතකොට දැන්
අපි ජීව විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක කෝණයකින් බලනකොට මිනිසා කියන්නේ කොහොමත් තරඟකාරී සත්වයෙක්. ඒක ඇත්තටම මිනිසාට සත්වයෙක් වශයෙන් රැකිලා ඉන්න ගොඩක් උදව් වුණ කාලයක් තිබ්බා අතීතේ. හරි. ඒ කියන්නේ අපි තරඟකාරී සත්ව කොට්ටාශයක්. ඒක හැටි. ඒක අපි කියනවා hard wired කියලා. ඒ කියන්නේ මේ අපි උපදිද්දිම හැටි අපේ මොලේ නිර්මාණයලා තියෙන ආකාරය. ඉතින් ඒක අපේ ගැලවීමට ගොඩක් උදව් වුණා. නමුත් දැන් ඒ තරඟකාරීත්වය මිනිස් ජීවිතයේ අවශ්‍ය සහ අනවශ්‍ය අංග ගොඩක් ඒවට එබිකම් කරමින් තියෙනවා. ඇතුල් වෙලා තියෙනවා. සහ අපි ඇතුළත් කරමින් ඉන්නවා. ඉතින් මේක අධ්‍යාපනය කියන ශාස්ත්‍රයටත් ඇතුල් වුණා. මේ ඇතුල් වීම තුලින් අධ්‍යාපනය කියන ක්‍රියාවලිය ඉගෙනීම හා හැකියාවන් වර්ධනය කරගන්නවා කියන සුන්දර හා රසවත් කතන්දරයෙන් මිදිලා සමාජයේ තමාට ඇති තත්ත්වය දියුණු කරගන්නා ක්‍රියාවලියක් බවට රූපාන්තරණය වුණා කියන එකයි මගේ අදහස. රූපාන්තරණය වුණා කියලා. ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝම් වුණා කියලා. ඒක තුලදී මේ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය කියන එකට අධ්‍යාපන ක්‍රමය කියන එකට මේ වෙලාවේ මූලික අධ්‍යාපන ක්‍රමය කියන එකට අර වෙළඳපොළ හෘද ස්පන්දනය නිවැරදිව ග්‍රහණය කරගන්න බැරුව යනවා. ඒ දෙක අතර තිබ්බ සම්බන්ධය ගොඩක් අඩු වෙනවා. ඒ කියන්නේ එළියට එන පුද්ගලයාට තියෙන සැබෑ හැකියාවන් සහ ඒ අධ්‍යාපන ක්‍රමය අතර තියෙන සම්බන්ධය අඩු වෙලා ඒ වෙනුවට ඒ අධ්‍යාපන සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය සහ සමාජයේ තියෙන වටිනාකම කියන දෙක අතර සම්බන්ධය වඩා දැඩි වෙනවා. මම අර කලින් කිව්ව ගැටලුව ඇති වෙන්නේ මෙන්න මේ කතන්දරේ නිසා. ඔන්න ඔය අතරේ තවත් දෙයක් හිමින් සිද්ධ වෙමින් තියෙනවා. ඒ තමයි විකල්ප අධ්‍යාපන ක්‍රම කරලියට එන්නට පටන් ගන්නවා. සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රම වලට එහා ගියපු හෝ ඊට වඩා වෙනස් විදිහේ විකල්ප අධ්‍යාපන ක්‍රම කරලියට එන්න පටන් ගන්නවා. ඒවා සාම්ප්‍රදායික ක්‍රමයේ මිදිලා හැකියාවන් හා දක්ෂතාවන් වලට වඩාත් මූලික තැනක් දීලා තමයි ඒවා කෙරීගෙන යන්නේ. ඉතින් අන්තර්ජාලයෙන් පස්සේ අන්තර්ජාලයේ ව්‍යාප්ත වීමත් එක්ක ඒක තව තවත් වර්ධනය වුණා. මෙන්න මේ මම දකින විදිහට මෙන්න මේ සාම්ප්‍රදායික නොවන අධ්‍යාපන ක්‍රම වෙළඳපොළ හෘද ස්පන්දනයේ වඩාත් හොඳින් ග්‍රහණය කරගෙන ඉන්නවා කියන එකයි මම දකින දේ. එතකොට ඒ කාරණය තුලදී ඒ වගේ අධ්‍යාපන ක්‍රම සම්බන්ධ වෙනවා ඉතා ඉක්මනින් නිවැරදි කෞශල්‍යයන් හැකියාවන් දැනුම කියන ඒවා මෙන්න මේ ආකාරයෙන් වඩාත් සම්බන්ධ වෙනවා මේ විකල්ප අධ්‍යාපන ප්‍රවාහයන් එක්ක. ඒක දැන් විශාල වශයෙන් සිද්ධ වෙලා තියෙනවා. සිද්ධ වෙමින් පවතිනවා. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් තුළ සමාජ තත්ත්වය හා අනාගත මූල්‍යමය සුරක්ෂිතභාවය දෙකම බලාපොරොත්තුවෙන් මේ අංශ දෙකම ගැන හිතලා විශාල වශයෙන් මුදල් වීදම් කරලා කාලය වීදම් කරලා ලේ දහඩිය කඳුළු හෙලලා සාම්ප්‍රදායික අධ්‍යාපන යාන්ත්‍රණය හරහා පමණක් කියන වචන උලුප්පදක් වනම් සාම්ප්‍රදායික අධ්‍යාපන යාන්ත්‍රණය හරහා පමණක් යන සිසුසිවියන්ට ගොඩක් වෙලාවට සමාජයේ වටිනාකමක් ලැබෙනවා, ගරු බුහුමන් ලැබෙනවා. නමුත් එයට ගොඩක් විට සිද්ධ වෙන දෙයක් සුලභව හැමෝටම කියන්න අමාරුයි සුලභව සිද්ධ වෙන දෙයක් තමයි තමාට තෘප්තිමත් වෙන ආකාරයේ ආදායමක් ලබා ගැනීමට හැකි රැකියාවන් සොයා ගැනීමේ අපහසුතාවය ඇති වෙනවා ගොඩක් අයට මේ කාරණය නිසා. කාරණය මම දැන් පැහැදිලි කරා. වෙළඳ පොලින් ඉල්ලන්නේ ඒක නෙමෙයි. වෙළඳ පොලින් ඉල්ලන්නේ වෙනත් දෙයක් මේ වෙලාවේ. ඒ දෙයට සූදානම් නෑ මේ වෙලාවේ. මම දකින විදිහට සහ ගොඩක් තව මට වඩා ගොඩාක් මේක අධ්‍යයනය කරපු විද්වතුන් දකින විදිහට සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය. එතකොට ඇයි මම මේ ගැන කතා කරන්නේ? ඇයි මම මේ ගැන කතා කරන්නේ අද? ඇයි මම මේ ගැන කතා කරන්නේ? මේක මම රත්තරන් හැන්දක් කටේ ගහගෙන ඉපදිච්ච මිනිස්සෙක් නෙමෙයි. මමත් ශ්‍රී ලාංකීය භූමියේ ඉපදිලා ඒ භූමියේම හැදී වැඩිලා මේ යාන්ත්‍රණය හරහාම ගියපු පුද්ගලයෙක්. මම දන්නවා මගේ දෙමව්පියන් මේ අධ්‍යාපන ක්‍රමය හරහා අපිව යවන්න කොච්චර මහන්සි වුණාද කියලා.
මගේ අම්මා හැමදාම උදේ පාන්දර 3ට 3:00 නැගිටලා උයලා කරලා අපිව යන්දවලා මේ ඕගොල්ලොන්ගේ අම්මලා තාත්තලාත් ඕගොල්ලෝ මව්පියවරුන් නම් ඕගොල්ලොත් මේ වෙලාව මේක කරනවා ඇති. මේක මට දැනෙනවා. මේක මට දැනෙන දෙයක්. මේක හරහා අපිත් ගියා. මේක හරහා මගේ අම්මා තාත්තා ගියා. ඒ වගේ මගේ වටා හිටපු විශාල ප්‍රමාණයක් මිනිස්සු, සිසුවියන්, මව්පියවරුන්, අත්තම්මලා සීයලා මේ අධ්‍යාපන ක්‍රියාවලිය කියන එකට පුදුමාකාර විදිහට ලේ දහඩිය කඳුළු හලලා ධනය වියදම් කරලා පුදුමාකාර බලාපොරොත්තුවකින් මහන්සි වෙනවා. ඒකයි මං කිව්වේ මේක මට දැනෙනවා කියලා. එතකොට මට හරි කනගාටුයි ඒ මහන්සියට නිවැරදි ප්‍රතිඵලයක් ඕගොල්ලොන්ට නොලැබෙනවා. සමාජයක් වශයෙන්, පුද්ගලයෙක් වශයෙන් කාලය සීමිතයි අපි හැමෝටම. ධනය සීමිතයි හැමෝටම. කොච්චර කරත් අපිට කාලයක් තියෙනවා මේ පෘථිවියේ ඉන්න. මේ කාලය තුල අපිට ඉගෙන ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අපිට ළඟා කරගන්න පුළුවන් සැප සම්පත් ප්‍රමාණයක් තියෙනවා. නිවැරදි ජීවිතයක් ගත කරන්න, අනවශ්‍ය අධික සැප සම්පත් නොවුනත් සාමාන්‍ය හොඳ ජීවිතයක් ගත කරන්න, සැප සම්පත් ලබා ගන්න යම් මට්ටමකට සුරැකිලා ඉන්න අපි මේ දරන මහන්සියට ප්‍රතිඵලයක් ලැබෙන්න ඕනි. ඒ ප්‍රතිඵලය නොලැබෙන්න එක හේතුවක් තමයි මම අර කිව්වා වගේ මේ දිශානතිය වටහා නොගැනීම කියලා මට හිතෙනවා. මේ ක්‍රියාවලිය හරහා ගිහිල්ලා මං අගතියට පත් වෙන කියන වචනේ දැනට පාවිච්චි කරන්නම්. මේ ක්‍රියාවලිය හරහා අවිඥානිකව අන්ධ ආකාරයෙන් ගිහිල්ලා අගතියට පත් වුණ අය ගොඩාක් සමාජයේ ඉන්නවා. මම දන්න අයත් ඉන්නවා. මම දන්න පවුලට දෙමව්පියන් ඉන්නවා. ගෙවල් දොරවල් ලුකස් කරලා ළමයින්ට උගන්වලා ඒ සාම්ප්‍රදායික ක්‍රමය හරහා විතරක් දාලා මොකද ඒගොල්ලෝ හිතනවා මේක තමයි හරි කියලා. මේක හරහා තමයි ප්‍රතිඵල ලැබෙන්නේ කියලා. එහෙම ලැබෙන අවස්ථා තියෙනවා මං කිව්වනේ. අපිට කියන්න බෑ හැම වෙලෙම නොලැබෙනවා කියලා. ඉතින් ඒකයි මම මේක කතා කරන්නේ. මේක මට දැනෙන මාතෘකාවක්. මේක මම නිකන් මේ වලාකුළුඩේ ඉඳගෙන ඕගොල්ලන්ට නිකන් ලස්සනට ප්‍රසන්ටේෂන් එකක් කරලා මේ මොන හරි ටිකක් ගිරෙක් වගේ කටපාඩම් කරන් ඇවිල්ලා කියනෝ නෙමෙයි. මට මේක දැනෙන එකක්. ඒකයි මේ කතා කරන්නේ. මම ඒක චුට්ටක් කියන්නම් කියලා හිතුවා. මොකද සමහරට කෙනෙක් හිතන්න පුළුවන් ඇයි මම මේක කතා කරන්නේ කියලා. ඒකයි මම කතා කරන්නේ. හරි වෙන මොකුත් හේතුවක් නෙමෙයි. ඉතින් ඔන්න ලයිව් මොන හරි කරනකොට එන දෝෂ නේද? හරි කමන්නේ. අපි දෝෂේ විසඳගත්තා. මෙතන පොඩි ගැටලුවක් ආ රිමෝට් එකක. හරි. හොඳයි. මම දැන් චුට්ටක් කතා කරන්න හිතුවා. මේ මොනවද අපි මේක සම්බන්ධයෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. මොනවද අපිට කරන්න පුළුවන්? දැන් මම කතා කරපු කතන්දරය තුල තියෙන මේ ગેප් එකයි ඔක්කොමත් එක්ක මොනවද අපිට කරන්න පුළුවන්? මම මෙතනදී පිරිස් 4කට ආමන්ත්‍රණය කරන්න උත්සාහ කරනවා. ශිෂ්‍යයින්ට, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, ගුරු භවතුන්ට, දෙමව්පියන්ට, ඒ වගේම මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ රටේ අධ්‍යාපන දිශානතිය, රජයේ අධ්‍යාපන නිදහස් අධ්‍යාපනය ගැන තීරණ ගන්න මහත්ම මහත්මීන්ට ඒ 4 ගොල්ලන්ටම මම කුඩා යෝජනා කීපයක් මම දෙන්නම් කියලා හිතුවා. කරුණා කරලා මතක තියාගන්න මේ මගේ යෝජනා පමණයි. මේවා පිළිපැදීමක් හෝ නොපැදීම හෝ ඒක ඔබලාගේ අයිතියක්. ඒ වගේ මම සියලු දේ දන්න කෙනෙක් නෙමෙයි. මම දන්න තරමින් උදව්වක් කරන්නයි මේ හදන්නේ මේක සම්බන්ධයෙන්. අපි පළවෙනිට යමු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පැත්තට. මොකද ඕගොල්ලෝනේ මේකට උර්ර දීලා වැඩ කරන කට්ටිය. පළවෙනි දේ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය වටිනවා. හරිද? දැන් මේක අහලා අද ප්‍රසන්ටේෂන් එක අහලා ඔයා ගෙදර ගිහිල්ලා කියන්න එපා අම්මා තාත්තට වැඩක් නැහැ ඉගෙනගෙන මේ ඉස්කෝලේ ගිහිල්ලා වැඩක් නැහැ. නෑ. එහෙම එකක් නැහැ. සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය, පාසල් අධ්‍යාපන ක්‍රමය, විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය වටිනවා. ඒක වැදගත්. හරිද? ඒකේ ඒකට වැදගත්කමක් තියෙනවා හැම වෙලෙම. ඒක නැති වෙන්නේ නැහැ කාලාන්තරයක් යනකම් තව. මං කිව්වේ ඒක අඩු වෙනවා කියලා විතරයි. ඒක නිසා ඒක හරහා යනකොට ඒකෙන් උපරිමයට ඉගෙන ගන්න උත්සාහ කරන්න. මං උලුප්පා දක්වන්නම් ඉගෙන ගන්නවා කියන වචනේ. ඉගෙන ගන්න උත්සාහ කරන්න. සහතික පත්‍රයක් ගැනීම නෙමෙයි වැදගත්. ඔයා විභාග කඩයිමක් පැනීම නෙමෙයි වැදගත්. ඒවත් වැදගත් තමයි. නමුත් ඒක මූලික කරගන්නට එපා. මේක මේ පැත්තෙන් නැගලා කෝච්චියකින් අර පැත්තෙන් බහිනවා වගේ ක්‍රියාදාමයක් නෙමෙයි. ඉගෙන ගන්නවා කියන ක්‍රියාවලියේ සුන්දරත්වයේ රසය අඳුර ගන්නට අවශ්‍යයි. හැබැයි කොහොමද ඒක කරන්නේ? ඒක කරන්න ටිකක් අමාරුයි. මේ ක්‍රමය දැන් ගොඩනැගිලා තියෙන විදිහ අනුව ටිකක් අපහසුතාවයක් තියෙනවා. නමුත් පළවෙනි දේ තමයි ඔයා අදහසක් ගන්න ඕන
ඇයි ඔයා මේ එක එක විෂයන් ඉගෙන ගන්න කියලා. පාසලේදී ඔයා විෂයන් ඉගෙන ගන්නවනේ විවිධාකාර විෂයන්. ඇයි ඔයා සමාජ අධ්‍යයනය ඉගෙන ගන්නේ? සමාජ අධ්‍යයනයෙන් මොනවද කරන්න පුළුවන්? ඇයි සමාජ අධ්‍යයනය ඉගෙන ගන්නේ? ඇයි ගණිතය සංකීර්ණ ගණිත ක්‍රම ඇයි ඔයා ඉගෙන ගන්නේ? ඒ වගේ මොනවද කරන්න පුළුවන්? ඇයි ඒව හොයාගෙන තියෙන්නේ? ඉතින් ඒ වගේ මේ හැම විෂයක් පිටිපස්සෙම හරි රසවත් දේවල් ටිකක් තියෙනවා. මේ රසවත් දේවල් ටික මේ වෙලාවේ විවිධාකාර හේතු නිසා වැහිලා තියෙනවා කියලා මට හිතෙනවා අපේ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය තුල. මම අර කිව්ව හේතුන් නිසා. ඒකේ අරමුණ ફોකස් එක ඒකේ මූලික අවධානය වෙන පැත්තකට දැන් යමින් පවතිනවා ගිහිල්ලා තියෙනවා. ඉතින් නැවත මේ අපි ගන්න ඕන ඔයා ශිෂ්‍යකර ශිෂ්‍යාවක් නම් හරි මේ ඔයා ඉගෙන ගන්න විෂයන් වල රසවත් පැතිකඩ හොයා ගන්නට ඕන. ඒක ගුරුවරුන්ගෙන් ප්‍රශ්න කරන්න අහන්න. ඇයි මේක ඉගෙන ගන්න අපි? මේ දැනගන්නයි අහන්නේ. මේ ගුරුවරුන්ගෙන් ප්‍රශ්න කරන්න කියලා ගුරුවරුන් අපි අර කියන්නේ අපහසුතාවයටපත් කරන්න එහෙම නැත්නම් අර සාමාන්‍ය රස්තියත් භාෂාවෙන් කියනවා බයිට් කරන්න අහන්න එපා. මේ ඔයා ඇත්තටම උනන්දුවෙන් ආදරෙන් ආශාවෙන් අහන්න. සර් මැඩම් ඇයි මේක අපි ඉගෙන ගන්න? පොඩ්ඩක් කියන්න මට මේකෙන් මොකද්ද වෙන්නේ? මේ විෂය ඇයි ගොඩ නැගිලා තියෙන්නේ? මේක අපිට උගන්වන්නේ ඇයි? එතකොට මේකේ මොනවද ඉදිරියට මට මේ වගේ විෂයපතයක් ඉදිරියට ගොඩාක් ඉදිරියට ගියොත් මම ඉගෙනගෙන මට මොන වගේ දේවල් කරන්න පුළුවන්ද ලෝකේ? මේ විෂයපතේ නිසා ලෝකේ මොන වගේ ගැටලුද විසඳිලා තියෙන්නේ? මොන වගේ ගැටලු විසඳන්නද මේ විෂයපතේ නිර්මාණය වෙලා තියෙන්නේ? මෙන්න මේව ගැන අදහසක් ලබා ගන්න ඕන. ඉතින් ඒ කියන්නේ මොකද මේ හැම විෂයක්ම අන්ධකාරයේ දල්වපු පහනක් වගේ. අන්ධකාරයේ හැමතැනම විශාල අන්ධකාරයක හැමතැනම පුංචි පහන් දැල්ලා තියෙන විවිධාකාර විෂයන්. මේ හැම පහනකින්ම මේ අන්ධකාරය යම් මට්ටමකට එළිය වෙලා තියෙනවා. එළිය කරලා තියෙනවා. විශ්වයේ දේවල් යම් මට්ටමකට අපි පැහැදිලි කරගෙන තියෙනවා. ඒ පැහැදිලි කරන් තියෙන දේවල් මොනවද කියලා දැන ගැනීම තුලින් ඉතා ආසාවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඔයාට ආශාවක් ඇති වෙන්න ඉඩ තියෙනවා මේ දේ ඉගෙන ගන්න. අන්න ඒ ආශාව ඔයාගේ විෂයන් වලට ඇති කරගන්න උත්සාහ කරන්න ඕන. ඒක හරි වැදගත්. මම අර නැවතත් කියනවා වගේ අධ්‍යාපනය කියන එක විභාගයකට හරි සහතික පත්‍රයකට හරි ලඝු කරගන්න එපා. කරුණා කරලා. එහෙම කරගන්න එපා. විභාග වැදගත්, සහතික පත්‍ර වැදගත්. හැබැයි ඒ වගේම වැදගත් ඊට වඩා වැදගත් ඔයා සතු හැකියාවන් දැනුම සමා වෙන්න කියන්න කනගාටුයි. මම කියනවා ඒ වුණාට කියන්න කනගාටුයි. මම විවිධාකාර ශිෂ්‍ය ශිෂ්‍යයන් සමග විශාල වශයෙන් සංවාද කරලා තියෙනවා. මම දැනුම හොයාගෙන යන කෙනෙක් විදිහට. එතකොට මම දැකපු දෙයක් තමයි මේ සමහර වෙලාවට පශ්චාත් උපාධිය කරන ශිෂ්‍ය ශිෂ්‍යයන් ඉන්නවා මම කතා බහ කරපු. මට ඒගොල්ලොන්ගේ විෂයන්ට ගැන උනන්දුවක් තියෙනවා ඒගොල්ලොන්ට වැඩිය මම කතා බහ කරනකොට මට තේරෙන දේ. එතකොට සමහර අවස්ථාවලදී හැම වෙලෙම නෙමෙයි බහුතරයක් අවස්ථාවලදී ඒගොල්ලොන්ට ඒක පේන්නේ හරියට මොකක් හරි සුදුසුකමක් ගන්න ඒගොල්ලෝ යන්න ඕන මහා කරදර ගොඩක් වගේ තමයි ඒගොල්ලොන්ට ඒක පේන්නේ. ඒගොල්ලෝ කරන මේ ඉගෙන ගැනීම ඒ වෙලාවේ. මේ ඉහළම තලයේ ඉගෙන ගන්නවා මේ වෙලාවේ. මේ ડોක්ටර්ස්ලා PhD එක ගන්න මේ ආචාර්ය උපාධිය ගන්න PhD එක ගන්න ඉගෙන ගන්න කට්ටිය. දැන් මම කතා බහ කරනකොට ඒ සබ්ජෙක්ට් එක ගැන මම ආසාවට ඉගෙන ගන්න කෙනෙක් නෙමෙයි මම ආසාවට ඉගෙන ගන්න කෙනෙක්. එතකොට මම ආසයි මම මේ සබ්ජෙක්ට් එක ගැන උනන්දුයි ඒ පුද්ගලයාට වඩා කතා කරද්දි. එතකොට මම පුදුම වෙනවා හැම වෙලේම. මම මේ පුදුම වීමට ගොඩාක් මුණ දුන්න කෙනෙක්. නිතර හම්බෙන කට්ටිය මම මේ අංශයෙන් PhD එකක් කරනවා. ඉතින් මම චුට්ටක් දන්නවා ඒ අංශයෙන්. ඉතින් මං හරි ආසයි තව ඉගෙන ගන්න. මං අහනවා එතකොට මේක කොහොමද? ඉතින් ඒගොල්ලොන්ට එතකොට ඒ උනන්දුව නැහැ. ඒගොල්ලෝ කියන්නේ ඔව් මේ මම මෙන්න මේ කැල රිසර්ච් කරන්න මේක ඉක්මනට ඉවරයක් කරන්න ඕන මාර වාතයක් වෙලා තින්නේ මේක දැන් අවුරුදු ගාණක් හැදුනා. එහෙම ඇත්ත. ඒක හරි අමාරු වැඩක් තමයි. නමුත් ඒ විෂයට ඒ උනන්දුව නැත්තම් ඇයි ඒ පැත්තට මුලින්ම ගියේ? ඉතින් ඒක සාකච්ඡා කරන් යද්දී අන්තිමට එළියට එන්නේ අර මං කලින් කිව්ව ප්‍රශ්නේ. සමාජයේ තියෙන වටිනාකම නිසා ඒකට ගිහිල්ලා තියෙනවා. ගොඩක් අය හැමෝම කියන්න බෑ. ඉතින් ඒක නිසා කරුණා කරලා මේ විෂයන් පිටිපස්සේ තියෙන වටිනාකම රසවත්භාවයේ සුන්දරත්වය වටහා ගන්න. ඊට පස්සේ ඒවා ආසාවෙන් ඉගෙන ගන්න. මොකද මිනිස්සෙක් විදිහට අනිත් තිරිසන් සතුන්ට වඩා ඔයාට කරන්න පුළුවන් එක දෙයක් තමයි ඉගෙන ගන්නවා කියන එක. ගොඩාක් ඉගෙන ගන්න පුළුවන්. ඔන්න ওই ටික මං චුට්ටක් එළියෙන් තිබ්බා. අනිත් එක තමයි මේ කුතුහලය කියන එක ඇති කරගන්න උත්සාහ කරන්න. ඒක හරි වටිනවා. ඇයි දෙයක් කරන්නේ? ඇයි වෙන්නේ? ඇයි මේක හොයාගෙන තියෙන්නේ? මං කිව්වා වගේ අවසාන වශයෙන් විවිධාකාර තව
රිසෝසස් සම්පත් තියෙනවා මේ වෙලාවේ අපිට ඉගෙන ගන්න සාම්ප්‍රදායික ක්‍රමය හරහාම යන්න ඕන නැහැ. ඔයා සාම්ප්‍රදායික ක්‍රමය හරහා ඉගෙන ගත්ත මොකක් හරි සබ්ජෙක්ට් එකක් තියෙනවා නම් ඉන්ටර්නෙට් එකට යන්න, රිසර්ච් කරන්න, කියවන්න, පොත් අරගෙන කියවන්න, තව කියවලා හොයා ගන්න දේවල්. දැනුමෙන් සන්නද්ධ වෙන්න. දිගටම ඉගෙන ගන්න. අධ්‍යාපනය කියන්නේ මම කිව්වා වගේ ඉගෙන ගන්න උදව් කරන ක්‍රියාවලියක් විතරයි. දිගටම ඉගෙන ගන්න. එතකොට නිවැරදිව අධ්‍යාපන ක්‍රමය හරහා ඔයාව යැවෙයි. ඔන්න පුංචි දේවල් කීපයක් කිව්වා මම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට. හොඳයි. ඊළඟට ගුරු බෞතුනි මට සමා වෙන්න. මම ඕගොල්ලන්ට උපදෙස් දෙනව නෙමෙයි. නමුත් මේ විශේෂ தত্ত্বය තුළ මම අර කතා කරපු මේ විශේෂ தত্ত্বය තුළ අධ්‍යාපනයේ දිශානති යන විශේෂ தত্ত্বය තුළ ඕගොල්ලොන්ටත් විශාල කාර්යභාරයක් තියෙනවා මෙතනදී ඉටු කරන්න. ඒ වගේම මම දන්නවා මේ වෙනකොටත් ඕගොල්ලෝ විශාල කාර්යභාරයක් ඉටු කරමින් ඉන්නවා කියලා. ඒකට ගොඩාක් ස්තුතියි. ඒ නිසා මේක චෝදනාවක් හෝ පැමිණිල්ලක් විදිහට කරුණා කරලා ගන්න එපා. එහෙම තුන් හිතකවත් නැහැ. මම දන්නවා මමත් ලංකාවේ ඉස්කෝලේ ගියේ. මම දන්නවා ලංකාවේ කොහොමද ඒ පාසල් තුළ ගුරු බවතුන්ට තියෙන වැඩ රාජකාරි ප්‍රමාණය කන්දරාව මොකද්ද? ඒව ගැන මට හොඳ අදහසක් තියෙනවා. ඒක නිසා මේක පැමිණිල්ලක් හෝ චෝදනාවක් නෙමෙයි. මම මේ කරන්නේ අපි මෙහෙම කරමුද කියලා පොඩි යෝජනාවක්. ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. පුළුවන් නම් අලුත් පන්තියකට ඔබතුමා හෝ ඔබතුමිය උගන්වන විෂය පතය සිලබස් එකට යන්න කලින් පුළුවන් නම් පීරියඩ් එකක් හරි දෙකක් හරි අරගෙන ළමයින්ට කියලා දෙන්න. ඇයි මේ විෂය උගන්වන්නේ? මේ විෂයට තියෙන වටිනාකම මොකද්ද? මේ විෂය නිසා මොනවද මම අර කලින් ශිෂ්‍යයන්ට කිව්ව ටිකම පුළුවන් නම් ඕගොල්ලෝ උදව් කරන්න ඒක. ඒගොල්ලන්ට පටන් ගද්දි කියලා දෙන්න. ඇයි මේක රසවත් විෂයක් වෙන්නේ කියලා. මේකේ මොනවද ඉස්සරහට කරන්න පුළුවන්? ඔයා මේකේ කවදා හරි ඉදිරියට ඉගෙනගෙන ඉදිරියටම ගිහිල්ලා පරිශන කරලා ලොකු තැනකට ගියොත් මොනවද ඔයාට කරන්න පුළුවන් කියලා. වෙළඳපොළ වටිනාකම මොකද්ද මේ විෂයට තියෙන? ඉතින් මං කියන්නේ ඕනම විෂයපතයක රසවත් සුන්දර දේවල් පිරීලා තියෙනවා. ඕනම එකක් ගත්තොත් හරි අපි ගමුකෝ අද ප්‍රසන්ටේෂන් එක. අද ප්‍රසන්ටේෂන් එක තියෙන්නේ what is education කියලා. දැන් බලන්න education කියන වචනේ ඉංග්‍රීසි හෝඩියේ vowels ටික A E I O U කියන vowels පහම තියෙන දුර්ලභ වචන වලින් එකක් education. ඔන්න. දැන් බලන්න ඒක හරි රසවත් දෙයක් නේ. අපි දැනගත්තාම මෙන්න බලන්න මෙහෙම එකක් තියෙනවා. සාම්ප්‍රදායික විදිහට මෙන්න මේ ටික ලියා ගන්න කියලා අපි සාමාන්‍යයෙන් උගන්වනවා වෙනුවට මේ දේවල් ඇතුළේ තියෙන රස හොයලා පුළුවන් නම් ශිෂ්‍යයන්ට ඒවා දෙන්න උත්සාහ කරන්න. ඒ ගැන බඩගින්න ඉන්න කට්ටිය ඒක අල්ලගනි. ඒගොල්ලෝ ගොඩාක් දුර යයි ඉස්සරහට. ඉතින් ඒ ගැන පොඩ්ඩක් අදහසක් යොමු කරන්න කොහොමද ඒකට මඟ පාදන්නේ කියලා. එතනින් එහාට මම දන්නවා ක්‍රමානුකූල කළ යුතු වැඩ ප්‍රමාණයක් තියෙනවා. හැමදාම අර මම කියන්නේ ජොලිය කරන්න බෑ මේවා. මට තේරෙනවා. ඕගොල්ලන්ට කරන්න ඕන වැඩ ප්‍රමාණයක් තියෙනවා, සිලබස් එකක් තියෙනවා, විභාග ප්‍රමාණයක් තියෙනවා. මට තේරෙනවා. නමුත් ඒකටම ලඝු වෙන්න එපා. මේ ශිෂ්‍යයේ සුන්දරත්වය දෙන්න. මම දන්නවා ඒ වගේ මේක කියන්න ලේසි කරන්න අමාරුයි කියලා. උත්සාහ කරන්න පුළුවන් නම් මේකෙන් ලොකු වෙනසක් වෙයි. මෙතනදී මම සඳහන් කරනවා ඉතා ගෞරවපූර්වකව මට හම්බුණ ඉතාම සුවිශේෂී ගුරුතුමෙක් 6 වෙනි ශ්‍රේණියේදී මට හමු වුණ ආර්යවංශ ගුරුතුමා. ඔබතුමා මේක නරඹනවා නම් ඔබතුමා ඉතාම දක්ෂයෙක්. මම මේ කියන දිශානතිය ඒ වෙනකොටත් දැනට වසර ගණනාවකට ඉහතදී හඳුනාගත්ත විද්වතෙක්. මට මතකයි 6 ශ්‍රේණියේදී විද්‍යා පාඩමට ගියපුවාම අපි ඉස්සෙල්ලාම විද්‍යාවට ඉඳගත්තේ. එතකොට මම හිතන්නේ පරණ සිලබස් එක තිබුණේ. මේ ආර්යවංශ සසය ඇවිල්ලා අපිට කිව්වා පොත් වහන්න නැගිටින්න අපි එළියට යනවා. පළවෙනි දවසේ එළියට ගියා. එළියට ගිහිල්ලා කිව්වා පරිසරය දිහා බලන්න. ගස්කොළ දිහා බලන්න, කූඹි දිහා බලන්න. බලලා මොන හරි ඔයාලා ආස දෙයක් තිබ්බොත් මේ දේ කොහොමද වෙන්නේ කියලා ආස දෙයක් දැක්කොත් ඒක ඇවිල්ලා පස්සේ අපි හෙට පොත්වල ලියමු කියලා. එදා දවසම අපි ගත කරේ එළියේ. මට මතකයි මම කූඹි ගොලක් ඇතුළට වීම සහ කූඹින් විවිධාකාර මාර්ගවල ගමන් කරන විදිහ මම බලාගෙන හිටියා එතනදී. ඒ දවසේදී. මේ බලන්න මේ වසර 20කටත් එහා සිදුවීමක් මේ. මට අද වගේ මතකයි. බලාගෙන හිටියා. මට එතකොට හරි කුතුහලයක් ඇති වුණා කූඹි කොහොමද ඒගොල්ලෝ මේ යන පාර. ඔයගොල්ලෝ දැකලා ඇති කූඹි දිහා බලන් හිටියොත් ඒ පාර ගොඩාක් ලොකු ગેප් එකක් තිබ්බත් කූඹි දන්නවා පාර මොකද්ද කියලා. ඉතින් මට හරි කුතුහලයක් ආවා කොහොමද ඒක වෙන්නේ කියලා. ඒක තමයි මම පහවදා ගිහිල්ලා පොතේ ලිව්වේ. ලිව්වට පස්සේ දෙවනි දවසෙත් ඒක ලිව්වට පස්සෙත් අපිව එළියට ගෙනිච්චා. ගෙනිලා කිව්වා අදත් නිරීක්ෂණය කරන්න ඒක. ඔයා ඇයි හිතන්නේ ඒක එහෙම වෙනවා කියලා. ඉතින් විවිධාකාර ළමයි විවිධාකාර වෙලාවල තිබ්බා. සමහර වෙලාවල තිබ්බා ඇයි මල් පිපෙන්නේ කොහොමද? විවිධාකාර දේවල් වැලි හැදෙන්නේ කොහොමද? මේ 6 වසරේදී වෙච්ච දෙයක්. 6 වෙනි ශ්‍රේණියේදී කාලේ ශ්‍රේණි සිස්ටම් එකක් තිබ්බේ.
බලන්න. අන්න අධ්‍යාපනයේ නිවැරදි පරිදි ඒ එතනින් හොයාගත්ත දේවල් ඒ අවුරුදු 20 කලින් හොයාගත්ත දැනුම මට දැනටත් මතකයි. මං කූඹි එහෙම යන්නේ කියලා යම් මට්ටමකට හොයාගත්තා ඒ ගුරුවරයාගේ උදව්වෙන් අවසාන වශයෙන් මතකයි. වසර 20ක් ගිහිල්ලා දැනුම තියෙනවා. හිතන්න මේක මට වැඩ කරන තැනකදී රැකියා ස්ථානයකදී ඕන වුණා කියලා තියෙනවා. බෑග් එකේ තියෙනවා. ටක් ගාලා අරන් දෙන්න පුළුවන්. අපිට එතන යන්න පුළුවන්. ඔයගොල්ලෝ චුට්ටක් අපි උදව් කරමු ශිෂ්‍යයින්ට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙතන යන්න. මොකද නිදහස් අධ්‍යාපනය නොමිලේ ලැබිලා තියෙනවා. ඒ ළමයින්ට ලොකු දෙයක් ඒක. අපි ඒක පුළුවන් විදිහට දෙන්න උත්සාහ කරමු කියලා යෝජනා කරනවා මම ඔයගොල්ලොන්ට. හොඳයි. ඊළඟට අපි මම චුට්ටක් යනවා අපේ ආදරණීය දෙමව්පියන් ගේ පැත්තට. අපි පැත්තට යනවා. ආදරණීය මව්වරුනි පියවරුනි ඔයාලගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔයාලා ගොඩාක් මහන්සි වෙනවා කියලා මම දන්නවා. ඒ ගැන අපි හැමෝම දන්නවා. ගොඩාක් දහඩිය කඳුළු හෙලනවා. ගොඩක් දේවල් කැප කරනවා. මේ ප්‍රයත්නය හරහා ඔයාලා දරුවන් වෙනුවෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා චුට්ටක් නැවතිලා හිතලා බලන්න. ඒ බලාපොරොත්තු වෙන සමාජයෙන් ලැබෙන ගරු බුහුමන්ද ඔයාලගේ දරුවන්ට? එහෙමත් නැත්නම් ඒ දරුවන්ට හොඳ මූල්‍යමය පසුබිමක් සකසා දෙන්න හොඳ ෆයිනෑන්ෂල් බේස් එකක් හදලා දෙන්නද? මොකක්ද මේ දරුවන් වෙනුවෙන් එහෙම නැත්නම් ඒ දරුවන්ගේ සතුටෙන් තියන්නද? ඔයා හිතනවද මේ දේවල් හම්බුනොත් දරුවා සතුටු වෙයි කියලා? මොකක් වෙනුවෙන්ද මේ අධ්‍යාපන ක්‍රමය හරහා මේ දරුවා යවන්නේ කියලා? මේ අධ්‍යාපනය කියන මුළු සමස්ත ක්‍රියාවලිය හරහාම ඔයාගේ දරුවන් යවන්නේ කියලා චුට්ටක් කල්පනා කරලා බලන්න පොඩ්ඩක් නැවතිලා. මොකද හැමෝම යන පැත්තට රැල්ලට යන්න අපි ආයෙත් මනුෂ්‍යත්වය පුරුදු වෙලා ඉන්නවා. ඒක හැටි. නමුත් පොඩ්ඩක් නැවතිලා බලන්න කොහෙටද මේ ගහගෙන යන්නේ? මගේ දරුවාට මේකද ඕනි. ඇයි මම මේක මගේ දරුවා වෙනුවෙන් කරන්නේ? ඒක චුට්ටක් කල්පනා කරලා බලන්න. මොකද ඒකට එන උත්තරය අනුව ඊළඟට ඔයා කරන දේවල් දරුවත් එක්ක ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම පොඩ්ඩක් මතක් කරගන්නවා අමතක කරන්න එපා. ඔයා සමහර විට මේක අහන දැන් ඔබ ආදරණීය මවෙක් හෝ පියෙක් නම් ඔයා ඒ කාලේ ඉගෙන ගන්නකොට අධ්‍යාපන ක්‍රමය හරහා යනකොට ලෝකේ තිබුණ ලෝකෙ නෙමෙයි දැන් තියෙන්නේ. ලෝකේ හරි වෙනස් දැන්. එතකොට ඔයා ඒ මතකයෙන් නම් ඔයාගේ දරුවව මේ විවිධාකාර විදිහට ඒ දරුවට මඟ පෙන්වන්න හදන්නේ. ඒක යම් මට්ටමකට අනර්ථකාරී හෝ අහිතකර වෙන්නට පුළුවන්. ඒක නිසා අදහසක් ගන්න උත්සාහ කරන්න අර මං කිව්වා වගේ ඇයි මේ දරුවන්ට මං උගන්වන්නේ? ඒ අරමුණ අනුව එහෙනම් මොනවද ඊළඟට අපි කළ යුත්තේ? මොන වගේ පැත්තකටද මේ දරුවා යවිය යුත්තේ කියන එක ගැන චුට්ටක් කල්පනා කරන්න. ඒ වගේම තමයි සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය ඇතුලේ අසමත් වුණ දරුවෙක් ඉන්නවා නම් කරුණා කරලා ඒ දරුවාගේ ජීවිතේ ඉවරයි කියලා හිතන්න එපා. මං කිව්වා වගේ සමහර විට එහෙම කාලයක් ඉස්සර තියෙන්නට ඇති. දැන් ඒක වෙනස් වෙලා තිනවා ගොඩක්. සරලව කියනවා නම් ආවේනික හැකියාවන් සහිත පුද්ගලයන් තමයි ලෝකෙ ඉදිරියට එන්නේ දැන්. ආවේනික හැකියාවන් සහිත පුද්ගලයන් මම මේ කියන වචන මතක තියාගන්න කියලා මං ඉල්ලා හිටිනවා. මොකද හරි වැදගත් මේ මොහොතේදී ඒක අපිට. ඒ ආවේනික හැකියාවන් සහිත පුද්ගලයන් ඉදිරියට එන එක වළක්වන්න මේ මොහොතේ කාටවත් බෑ. හේතුව තමයි ඒ ආවේනික හැකියාවන් සහිත පුද්ගලයින්ට වටිනාකමක් නිර්මාණය කරගන්න පුළුවන් විදිහේ ඒගොල්ලොන්ව ලෝකෙට විවෘත කරන්න පුළුවන් විදිහේ අන්තර්ජාලය කියන ප්‍රබල අවිය මෙවලම අපි හැමෝගෙම ඇඟිලි තුඩුවල මේ වෙලාවේ තියෙනවා. ඒක නිසා ඔයාලගේ වටිනා දරුවන්ට තියෙන ආවේනික හැකියාවන් හඳුනා ගැනීම, හඳුනා ගන්න යාලට උදව් කිරීම සහ ඒ හැකියාවන් ඔප්නංවා ගැනීමට උදව් කිරීම කියන එක හරිම වැදගත්. ඔය හා සමගාමීවම සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය හරහත් ළමයව යවන්න අනිවාර්යෙන් ඒකත් වැදගත්. මං කියවනේ ඒක වැදගත්. ඒ අතරම ඒක විතරක් තියලා බලාගෙන ඉන්න එපා මේකෙන් මෙහෙම ඉදිරියට යයි ළමයා කියලා. එහෙම නෙමෙයි. ඒක යන ගමන්ම ආවේනික හැකියාවන් අඳුන ගන්න ළමයට උදව් කරන්න. ඒව වර්ධනය කරන්න උදව් කරන්න. ඒවට යොමු කරන කාලය අපතේ යමක් කියලා හිතන්න එපා. එහෙම පේන්න ඉඩ තියෙනවා. නැවතත් අපේ සාම්ප්‍රදායික විදිහට හිතන මනස කියන්න ඉඩ දෙනවා ඔයාලට මේක කාලේ නහත්ති කිරීම. මොකටද මේ ළමයා මේව කරන්නේ කියලා. එහෙම හිතන්නට එපා. මම අර කිව්වා වගේ. ඔයාලා පුදුම වේ සමහර විට ලෝකයේ මේ වෙනකොට වටිනාකමක් නිර්මාණය වෙලා තියෙන සමහර දේවල් පිළිබඳව ඔයාලා දැනගත්තොත් පුදුම වේ. මට කියන්න බෑ මෙතන. නමුත් හිතා ගන්න බැරි දේවල්, අපි හිතා ගන්න බැරි දේවල් වලට වටිනාකමක් නිර්මාණය වෙලා තියෙනවා ලෝකයේ මේ වෙලාවේ. ඒක නිසා ඔයාලට කියන්න බෑ, අපිට කියන්න බෑ ඉදිරියේදී කොවට වටිනාකම නිර්මාණය වෙයිද, කොවගේ වටිනාකම් පහළ යයිද කියලා. ඒ නිසා ආවේනික හැකියාවක් දරුවට තියෙනවා නම් ඒක අතාරින්න එපා.
සුළු දෙයක් වුණත් කමන්නේ. විහිළුවක් වගේ දෙයක් පේන දෙයක් වුණත් කමන්නේ. දරුවා කවි ලියනවා නම් කවි ලියන්න තව ටිකක් උනන්දු කරන්න, පුරුදු කරන්න. දරුවා ක්‍රීඩාවට දක්ෂ නම් ක්‍රීඩාවට හුරු කරන්න. චෙස් හදිනවා නම් චෙස් හදින්න හුරු කරන්න, තව උදව් කරන්න. මොකක් හරි හැකියාව සින්දු කියනවා නම් සින්දු කියන්න හුරු කරන්න. හැමදේම ඕන දෙයක්. ඒ විතරක් නෙමෙයි උදාහරණයක් වශයෙන් හිතන්න ඔයාගේ දරුවට පුළුවන් නම් අනිත් අය හිනස්සන්න. ඔයා නිතර විහිළු කරලා හිනස්සනවා. එතකොට හිතන්න එපා මේ ඔයා විහිළුකාරයෙක් වෙන්න එපා. ඔයා මෙන්න මෙහෙම එහෙම නෙමෙයි. ඒකටත් උනන්දු කරන්න. අපි දන්නවා අපි ඒ වගේ අපේ සමාජය තුළ අපේ හිටපු කොච්චර රංගදරයින් අපිව අපේ හිත සැනසෙන විදිහට අපේ හිනස්සලා තියෙනවද විවිධාකාර ප්‍රහසන මාධ්‍ය වලින්. ඉතින් ඇයි ඒවත් වැදගත්? හැම දෙයකටම වටිනාකමක් නිර්මාණය වෙලා තියෙනවා මේ ලෝකේ. ඉතින් මම දන්නවා කාලයක් තිබුණා මූලික රැකියාවන් 5කට 6කට විතරක් අපි සීමා වෙලා තිබිච්ච ලෝකය සහ ශ්‍රී ලංකාව හැමතැනම. එහෙම ඌන වෙලා තිබ්බ කාලයක් තිබුණා. හැබැයි දැන් ඒ කාලය වෙනස් වෙමින් යනවා ඉදිරියට. වෙනස් වෙලා තියෙනවා. දැන් රැකියාව වර්ග විතරක් දහස් ගණනක් නිර්මාණය වෙලා තියෙනවා ලෝකේ. ඒ වගේම මම අද වැඩි කතා නොකළ දෙයක් තමයි තමාගේම ව්‍යාපාර ආරම්භ කරන්න. ඒක වෙනම විශාල මාතෘකාවක් නිසා මම ඒක කතා කරේ නැහැ. නමුත් දෙමව්පියනි තේරුම් ගන්න සමහරට ඔබගේ දරුවා ඉදිරියට විශාල ව්‍යාපාරයක ආරම්භකරුවෙක් වෙන්නට පුළුවන්. එහෙම ගෙදර ඉඳන් මේ වගේ දේවල් පටන් ගන්න කරගෙන යන්න සන්දර්භයක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. ලොකු ඉඩක් නිර්මාණය වෙලා තියෙනවා. ඉදිරියට තවත් ව්‍යාප්ත වෙමින් තියෙනවා. ඔයාගේ දරුවා අරලිය මලක් නම් ඔයාගේ දරුවා රෝස මලක් කරන්න හිතාගෙන ඒ දරුවට පීඩනයට ලක් කරන්නට එපා. එහෙම එපා කියලා මම පොඩි යෝජනාවක් කරනවා. මොකද දරුවා අරලිය මලක් කියලා අවබෝධ කර ගැනීම, දරුවට ඒක අවබෝධ කරලා දීම සහ අරලිය මලක් විදිහට නිවැරදි පරිදි පිපෙන්න දරුවට ඉඩ දීම කියන කාරණා තුල අරලිය මල් වලටත් ඉල්ලුමක් තියෙනවා. ඉස්සර කාලේ තමයි රෝස වලටයි තව මල් 5කටයි ඉල්ලුම තිබ්බේ. දැන් අරලිය මලටත් ඉල්ලුමක් තියෙනවා. සමන් පිච්ච මලටත් ඉල්ලුමක් තියෙනවා. දරුවව හඳුනා ගන්න, සහජ හැකියාවන් හඳුනා ගන්න. ඒවට ඉඩ දෙන්න, පිපෙන්න ඉඩ දෙන්න. ඒ වගේම මේ මොහොතේ මේ ඇති වෙලා තියෙන තරඟකාරී ස්වභාවය අධ්‍යාපනය හරහා ඇතුළතින් තරඟකාරී ස්වභාවයේ තියෙන හොඳ නරක කියන පැති දෙකම අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මම පෞද්ගලිකව දන්නවා මේ අධික ලෙස පීඩණයට පත් කරලා, ගෙවල් වලින් පීඩනය ඇති කරලා විශාල කාලාන්තරයක් තිස්සේ වේදනාව දෙන මානසික ආබාධ වලට, ව්‍යාධි වලට ගොදුරු වෙච්ච ශිෂ්‍යයන් ඉන්නවා. අරලිය මලට රෝස මලක් වෙන්න හරි අමාරුයි. කොච්චර බල කරත්, කොච්චර කෑ ගැහුවත්, කොච්චර බැන්නත්, කොච්චර ඇඬුවත් ඔයාලා සමහරලාට කියන්න පුළුවන් අපි මෙච්චර මහන්සි වෙනවා ඇයි උඹට බැරි? අරලිය මලක්. ඒකට රෝස මලක් වෙන්න අමාරුයි. ඉතින් ඒ දුක දරාගෙන ඊට පස්සේ රෝස මලක් වෙන්න බැරි වෙච්ච දුක දරාගෙන අරලිය මල අමාරුවෙන් ජීවත් වෙනවා. එහෙම ගොඩාක් ශිෂ්‍යයන් මට හම්බෙලා තිනවා. ඉතින් චුට්ටක් ඒව ගැන පොඩි අදහස් ටිකක් ඔළුවේ තියාගන්න, සංකල්ප ටිකක් තියාගන්න. හොඳයි. ටිකක් වෙලා ගත්තා. ඊළඟට අවසාන වශයෙන් මේවා සම්බන්ධයෙන් අධ්‍යාපනය විශේෂයෙන් සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය, පාසල් අධ්‍යාපන ක්‍රමය සහ ඉදිරියට අපි කරගෙන යන එතනින් එහාට යන අධ්‍යාපන ක්‍රමයන්ගේ නිර්මාතෘවරුන් වන මහත්ම මහත්මීන්ටත් මම මෙතනදී පොඩි පණිවිඩයක් දෙන්න කැමතියි. මොකද ඕගොල්ලෝ නිර්මාණය කරන රාමුව සැකිල්ල උඩ තමයි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ ගුරු භවතුන්ට ක්‍රියා කරන්න සිද්ධ වෙන්නේ. එතකොට මම දන්නවා මේක මම අර ආයෙත් කියනවා මම දන්නවා මේවා මට කියන්න ලේසි. නමුත් ක්‍රියාවට නංවනවා කියන එක ඒ වගේ ලේසි වැඩක් නෙමෙයි කියලා මම පැහැදිලිවම දන්නවා. නමුත් මම අද මෙතනදී කියපු දේවල් පිළිබඳව හැකිනම් අවධානයක් යොමු කරන්න. ඔබ මේ වගේ තැනක ඉන්න කෙනෙක් නම් මේ ශ්‍රී ලංකීය අධ්‍යාපන සංදර්භයේ දිශානතිය පිළිබඳව අදහසක් ගන්න, වෙනසක් කරන්න පුළුවන් තැනක ඉන්න කෙනෙක් නම්, දිශානතිය ගැන අදහසක් නිවැරදිව අරගන්න පුළුවන් කෙනෙක් නම් චුට්ටක් බලන්න කොහොමද මේ අපි මේ දරුවන්ව සහ ගුරු භවතුන්ව ඊටාම සහයෝගයෙන් කටයුතු කළ හැකි ආකාරයේ ඒ වගේම මේ වෙලාවේ ලෝකයට අවශ්‍ය විදිහේ දැනුම නිර්මාණය කිරීමේ ක්‍රමවේදයකට දැන් තියෙන ක්‍රමය තවදුරටත් ප්‍රසාරණය කරන්නේ කොහොමද, දියුණු කරන්නේ කොහොමද කියන එක ගැන කරුණා කරලා අදහසක් ගන්න. ඒකට ඔබට යෝජනා කරන්න, උපදෙස් දෙන්න තරම් මම මගේ සුදුසුකම් මට මදි. මම ඇත්ත කියන්නට එපයි. මට පොලිසි මේකින් පිළිබඳව මට දැනුමක් නැහැ. ඉතින් ඒක හරි විශාල බැරෑරුම් කාර්යභාරයක්. විවිධාකාර වශයෙන් වියදම් තියෙනවා. මට ඒව ගැන අදහසක් නැහැ. නමුත් මම දන්නවා මේ වෙලාවේ වෙන අනිත් ප්‍රශ්නය, ඒ ප්‍රශ්නය ඔන්න ඔබලා ඉදිරියේ මමත් තියෙනවා. සමහරට ඔබ දන්නවත් ඇති. හැකිනම්
මේ අයට නිවැරදි පරිදි මේ මහන්සි වෙන අම්මා තාත්තට දරුවන්ට ගුරුවරුන්ට මේ අධ්‍යාපන ක්‍රමය හරහා හැකි උපරිමයක් දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව වෙළඳපොළ ඉල්ලුම පිළිබඳව වඩා හොඳ අවබෝධයක් සහිතව ඉගෙනුම කියන ක්‍රියාවලියේ නිර්මලත්වය දූෂණය වෙන්නේ නැති විදිහේ ක්‍රමයක් පුළුවන් නම් අපි නිර්මාණය කරන්න එකතු වෙමු කියලා තමයි මම ඕගොල්ලන්ට කියලා හිටින්නේ. ඉතින් අවසාන වශයෙන් සියල්ලන්ටම කියන්නේ අධ්‍යාපනය කියන්නේ හරිම රසවත් දෙයක්. ඒක නැවත ඒ අදාළ තැනට වෙනස් කරන එක අපි හැමෝගෙම වගකීමක් කියලා මම හිතනවා. ඒක අපේ දුවදරුවන් වගේම රටේ පුරවැසියන් ඔබ මම අපි හැමෝටම අපි හැමෝම වෙනුවෙන්ම කැප වෙලා යම් මට්ටමකට උර දීලා ඉදිරියට ගේන්න ඕන කාර්යයක් විදිහට සඳහන් කරමින් මා මගේ මේ කුඩා සංවාදයේ කුඩා ප්‍රසන්ටේෂන් එක මම අදට නවත්තනවා. ඉතින් විනාඩි 5ක පමණ කුඩා මම පොඩි බ්‍රේක් එකක් ගන්නවා Q&A සෙෂන් එකට. ඊට පස්සේ අපි යමු. ඒ වගේම ඔයගොල්ලෝ යොමු කරලා තියෙන ප්‍රශ්න ඇති ඒවා මට යොමු කරලා තියෙනවා මේ වෙලාවේ මදර් ශ්‍රී ලංකා සංගමේ සමාජිකින් විසින්. විනාඩි 5ක ඉතා කුඩා බ්‍රේක් එකක් අරගෙන අපි ටක් ගාලා Q&A එකට එමු. හොඳයි. මාව ඇහෙනවද? මම ඇහෙනවා කියලා හිතනවා මාව. ඔව් සර්. හොඳයි. මට විවිධාකාර මේක අපි අද සම්බන්ධ වෙලා ඉන්න විවිධාකාර අයගෙන් ලැබුණ ගැටලු සහ ඒ වගේම මදර් ශ්‍රී ලංකා ආයතනයේ සංගමයේ ඇතුළෙනුත් ආපු ගැටලු කීපයක් මට යොමු කරලා තියෙනවා. මේ වගේ මම තෝරාගත්ත කිහිපයකට පමණක් උත්තර දෙන්න හිතුවා කාල වේලාව සහ විවිධාකාර හේතුන් කීපයක් ගැන සලකලා. මම ප්‍රශ්නෙත් කියවන්නම් මොකද මම හිතුවා ඒක පහසුයි කියලා. උසස් පෙළ අධ්‍යාපනය ලබන කාලය තුළ අපේ විනෝදාංශත් අධ්‍යාපන කටයුතු සාර්ථකව සම්බර කරගන්න පුළුවන්ද? එය ප්‍රායෝගිකද? අපි කොහොමද මේ දෙකම සම්බරව කරගන්නේ? පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. එතනදී අපි කල්පනා කරන්න ඕන මෙතනදී කාල කළමනාකරණය කිරීමේ ක්‍රමවේද නිවැරදි පරිදි තමාගේ ඉලක්ක ස්ථාපිත කර ගැනීම ඔන්න ඔය වගේ දේවල් හරි වැදගත්. ඒවට ප්‍රයොරිටිස් අපි දෙන්නේ කොහොමද මොනවද එක ටයිම් ක්වාඩ්‍රන්ට්ස්. ඉතින් ඔය වගේ මේක හරි ගැඹුරු විෂය පතයක් මට එකපාරට පොඩි කමෙන්ට් එකකින් උත්තර දෙන්න අමාරුයි. නමුත් ප්‍රායෝගිකයි කරන්න පුළුවන්. එතනදී අපි ප්‍රයොරිටි එකක් දෙන්න ප්‍රයොරිටි එකක් වැඩිපුර දෙන්න අවශ්‍ය ඒවට වැඩිපුර කාලය යොමු කරලා අනිත් ඒවාට කාලය අඩු කරලා ඒ වගේම මෙතනදී තමාගේ ධාරිතාවය වැඩි කර ගැනීම, මනසේ සංසුන්භාවය වැඩි කර ගැනීම අන්න ඒවා මගින් දවසක් තුල කරගන්න පුළුවන් වැඩ ප්‍රමාණය වැඩි කරගන්න අපිට පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ක්‍රියාදාමයන් කිහිපයක එකතුවෙන් කරගන්න පුළුවන්. අනිවාර්යෙන් එහෙම සම්බර කර ගැනීම අවශ්‍යයි. එක දිගට එකතැන ඉඳගෙන දවස් ගාණක් පාඩම් කිරීම අපි දන්නවා පැහැදිලිවම අපි විද්‍යාත්මකව මේක අපි දැකලා තියෙනවා ඕන තරම් පරීක්ෂණ වලින් ඊට වඩා මතකයේ ශක්තිය යන හැම දෙයක්ම වැඩි වෙනවා ඔයා ඊට වඩා සමබරව ඒ කාලය තුල උනත් පාඩම් කරන කාලය තුල උනත් ගේ බිල්ලෙක් වගේ ගෙදරටම වෙලා කාමරයක් වෙලා දොර වහගෙන පාඩම් කරන එක නෙමෙයි නිවැරදි පරිදි කාලය අනුයුක්ත කරලා එළියටත් ඇවිල්ලා ටිකක් ඇවිදලා පුළුවන් නම් ක්‍රීඩාවක් කරනවා නම් කරලා ඒවත් යම් ප්‍රමාණයකට හැම ඉස්සර කරා වගේ කරන්න බැරි වුණත් යම් ප්‍රමාණයකට සමබර කරලා කරගන්න පුළුවන් මම හිතන එක ගොඩක් වැදගත් කියලා. අපි අන්තර්ජාලයෙන් ඉගෙන ගන්නේ කෙසේද? හොඳ ප්‍රශ්නයක් තියෙනවා. අපි අන්තර්ජාලයෙන් ඉගෙන ගන්නේ කෙසේද? වෙබ් අඩවි වැනි දේවල් වලින් ඒ වගේ මාර්ගයන්ගෙන් අපගේ අධ්‍යයන කටයුතු දිගටම කිරීම සාර්ථකද? භෞතික ඉගෙනීම් ක්‍රමයක් නොමැතිව කිරීම ප්‍රායෝගිකද? පළවෙනි කාරණේ මම අර නැවතත් කිව්වා වගේ මේ විකල්ප අධ්‍යාපනික ප්‍රවාහයන් ගොඩාක් හොඳයි සාම්ප්‍රදායික එකත් එක්කම එළියෙන් එකතු කරලා ගෙනියන එක. ඒක වඩාත් සුරක්ෂිතයි කියලා හිතෙනවා මට. අපි බලන්න බෑ කොච්චර සුරක්ෂිතද ඔයා කියලා එහෙම කරගෙන යනකොට. හැබැයි මම දන්නවා පෞද්ගලිකව මගේ සේවාදායකින් ඉඳලා තියෙනවා. මේ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් උසස් පෙළ වගේ කරලා එතනින්ම හැලිලා. එහෙම නැත්නම් සමහර අය ඉන්නවා සාමාන්‍ය පෙළ කරලත් හැලිලා. මේ වගේ විකල්ප මාධ්‍ය හරහා විවිධාකාර හැකියාවන් ප්‍රගුණ කරලා ඉගෙනගෙන ජීවිතේ ගොඩාක් දුර ගියපු අයත් ඉන්නවා. එතකොට දිගටම කිරීම සාර්ථකද? ඒක අපි කියනවා ඒකට බලපාන්නේ මොන වගේ විෂයපතයක්ද ඔයා ඉගෙන ගන්න කියලා. කියන එක අනුව බලපානවා. හිතන්නකෝ ඔයා ඉගෙන ගන්නවා කියලා අපි හිතමුකෝ ගොඩාක් ප්‍රායෝගික විෂය කොටස් සහිත විෂයක් ඉගෙන ගන්නවා නම්
හිතන්නකෝ ඔබ වෛද්‍යවරයෙක්ින් ඉගෙන ගන්නවා නම් මම දන්නවා වෛද්‍යවරුන්ට මෙහෙම ඉගෙන ගන්න විදිහක් නැහැ කියලා මේ ඔන්ලයින් මාධ්‍යෙන්. නමුත් වෛද්‍යවරයා කියන එක ගොඩක් ඇත්තටම සංකීර්ණ වැඩි. අපි හිතමුකෝ වාහන සම්බන්ධ දෙයක් ඉගෙන ගන්නවා කියලා. වාහන නඩත්තු කිරීම, අලුත් අඩිය කිරීම ඉගෙන ගන්නවා කියලා ඔයා. ඉතින් ඒ වගේ දෙයක් ප්‍රායෝගික දෙයක් නේ. ඒ වගේ දෙයක් හරි අමාරුයි සමහර විට ඔන්ලයින් විතරක් ඉගෙන ගන්න. ඉතින් ඒක නිසා ඔයා ඉගෙන ගන්නේ මොනවද කියන එක මත සහ අන්න ඒ වගේ තවත් දේවල් කීපයක් මත බලපානවා ඒක කොච්චර සාර්ථකද නැද්ද කියලා එක. සහ මම නැවතත් කියන්නම්. දැන් මම අපි බ්‍රේන් සයිෆ් ආයතනයට යම්කිසි අවස්ථාවකදී කීප දෙනෙක්ව අපි සේවයට බඳව ගත්තා. කිසි කෙනෙක්ගෙන් අපි ඇහුවේ නැහැ මොනවද ඒගොල්ලන්ට තියෙන සාම්ප්‍රදායික අධ්‍යාපන සුදුසුකම් කියලා. සහතික කිසිම අවස්ථාවක බැලුවේ නැහැ. මම කියන්නේ කවුරුත් බලන්නේ නැහැ කියලා. අපි බැලුවේ නැහැ. මොකද අපි දන්නවා කාලාන්තරයක් තිස්සේ මම ආයතන ගණනාවක වැඩ කරලා තිනවා. ආයතන ගණනාවක ඉන්ටර්වියු බෝඩ්ස් වල ඉඳලා තිනවා. මම දන්නවා එහෙම නෙමෙයි දැන් ලෝකේ වැඩ කරන්නේ කියලා. අපි බලන්නේ මිනිස්සු මොනවද කරලා තියෙන්නේ? කොච්චර හොඳට කරලා තියෙනවද? කොච්චර කාලයක් කරලා තියෙනවද? කොච්චර ඒගොල්ලෝ ඒවට උනන්දුද? හය කරනවා. එහෙම තමයි ගොඩක් අය ඔපරේට් වෙන්නේ මේ කාලේ. ඒක නිසා සමහර අය ඉඳලා තිනවා අපේ දැන් ආයතන සේවය කරන ඉඳලා තිනවා. මේ සේවයලත් සේවය කරනවා බ්‍රේන් සයිෆ් ආයතනේ. කිසිම සාම්ප්‍රදායික අධ්‍යයන සුදුසුකමක් නැහැ. O level වලින් සමායන්න. උසස් පෙළින් හැලිච්ච අය ඉන්නවා. අති දක්ෂයෝ. තමන් කරන දේ ඉතාම දක්ෂ ලෙස කරනවා. කොහොමද? ඔන්ලයින් ඉගෙනගෙන පුරුදු වෙලා ආසාවට හොයාගෙන ගිහිල්ලා. ඉතින් ඒ නිසා කොච්චර ඔය ආසද කියන එකත් බලපානවා. ඉතින් දිග උත්තරයක් පොඩි ප්‍රශ්නයක් වුණාට. ඔබතුමා හිතන ආකාරයට වත්මන් ශ්‍රී ලාංකීය අධ්‍යාපන රටාව දැනුම සහ කුසලතා ලබා ගැනීම වෙනුවට සහතිකයකට පමණක් සීමා වීමට හේතුව කුමක්ද? අපේ এডুকেෂන් පොලිසි සම්බාධකයින් මේ ගැන තක්සේරු නොකරන්නේ ඇයි? පළවෙනිට මම හිතනවා ඒගොල්ලෝ තක්සේරු කරනවා කියලා. ඒක එකපාරට කරන්න අමාරු ක්‍රියාවලියක්. කාලාන්තරයක් තිස්සේ සිද්ධ වෙච්ච ක්‍රියාවලියක් තියෙනවා. ඒක හා බැඳුණු තවත් විවිධාකාර දේවල් ගොඩක් තියෙනවා. ඒක ඒ නිසා එකපාරට වෙනස් කරන්න අමාරුයි. අර වගේ සහතිකයකට මොනවද සීමා වෙලා තියෙන්නේ ඇයි කියලා මම හිතන්නේ මම ප්‍රසන්ටේෂන් එකේදී පැහැදිලි කරා. ඒකට හේතුව මම කියලා තියෙන්නේ මම හිතන්නේ මේ වෙනකොටත්. බොහොම ස්තුතියි ප්‍රශ්නෙට. අපි දක්ෂ ශේස්ත්‍රය දැනට ලංකාවේ නැත්නම් එයට ගත හැකි පියවර කුමක්ද? එයට ලංකාවේ දැනට මාකට් එකක් නැතිනම් අපේ සුදුසුකම් මෙයට වළංගු වන්නේ නෑ නේද මේ රටට? ඉතාම හොඳ ප්‍රශ්නයක්. දැන් අමතක කරන්න එපා මේ ඔයා භූගෝලීයව කොහෙද ඉන්නේ කියන එක එකේ වළංගුභාවයත් ගැටලුව කියන එකත් ගොඩක් ශේස්ත්‍රයන්ගේ අඩු වෙලා තියෙනවා මේ වෙනකොට. මේ කොරෝනා වෛරස් කතන්දරයත් එක්ක හැමෝම ගෙදර ඉඳන් වැඩ කරන්න පුරුදු වෙලා හැමදේම දුර ඉඳන් කරන්න පුරුදු වෙලා ඒ බාධකයක් වියකිමින් පවතිනවා මේ මොහොතේදී. ඒකත් පොඩ්ඩක් ඔලුවට ගන්න. හැබැයි ඉතින් එහෙම එකක් තියෙනවා නම් ඔයා දක්ෂතාවය වර්ධනය කරගෙන වෙන රටකට යන්න උත්සාහ කරන්න. ඒක තමන්ගේ පෞද්ගලික තීරණයක්. මෙතනදී බුද්ධි ගලණයක් සිද්ධ වෙනවා. ඒක ඇත්තටම සිද්ධ වෙනවා. ඒ ගැන කනගාටුයි. දැන් බුද්ධි ගලණයක් මගේ වටේ ඉන්න ගොඩක් බුද්ධිමත් මිත්‍රයින් ගොඩක් අය එළියට ගිහිල්ලා ඉන්නේ රටෙන් ශ්‍රී ලංකාවෙන් මේ වෙනකොට. ඒක වෙනම ප්‍රසන්ටේෂන් එකක් මම හිතන්නේ ඇයි බුද්ධි ගලණය සිද්ධ වෙන්නේ කියලා වෙනම කතන්දරයක්. නමුත් තමන්ගේ පැත්තෙන් බලද්දී තමන්ගේ දෙමව්පියන්ගේ පවුලේ පැත්තෙන් බලද්දී ඔයාට පුළුවන් නම් හැකියාවන් වර්ධනය කරගෙන ඒ හැකියාවන් විශිෂ්ට තැනකට ගෙනියලා ඒ විශිෂ්ට තැනට අදාළ වෙළඳපොළක් තියෙන තැනකට යන්න මම කියන්නේ යන්න කියලා මේ මොහොතේදී අඩුම තරමේ යන්න. එහෙම ගිහිල්ලා එතනින් දැන් ඔයාට සමහරට අපේ රට වෙනුවෙන් වඩාත් හොඳ දෙයක් කරන්න පුළුවන් වේවි ඔයා ස්ථාවර වුණාට පස්සේ. ඉතින් එහෙම ගැටලුවක් තියෙනවා. මම තව එක ප්‍රශ්නයක් දෙකක් බලන්නම්. පාසල් කාලයේදී ශිෂ්‍යයන් ලබන අධ්‍යයනය යම්කිසි විෂය නිර්දේශයකට අනුව සකස් වූවකි. ඔවුන් වැඩිහිටියන් ලෙස සමාජයේ ජීවත් වීමේදී ඔවුන්ට මුහුණ පාන්නට සිදුවන ගැටලු සියල්ලටම තමා කුඩා කාලයේදී ඉගෙනගත් විෂය නිර්දේශය අදාළ කර ගැනීම ඇත්තෙන්ම ප්‍රායෝගික නැහැ. නමුත් ඔවුන් එම ගැටලු කළමනාකාරණයෙහිලා එම විෂය නිර්දේශය මහත් අත්වලක් සපයයි.
එම නිසා එම විෂය නිර්දේශය එක් රාමුවකට කොටු නොවී ඒකාකාරී බවින් මිදී තිබීම වැදගත් නේද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ. ඇත්තටම වැදගත්. හැබැයි ඒක තමයි මම කියන්නේ සීමාවක් තියෙනවානේ අපිට පාසල් පරිච්ඡේද සුල කරන්න පුළුවන්. ඒක තමයි මම කිව්වේ ඒ සීමාව තුලදී අපිට ඉගෙන ගන්න විෂයන් ටිකේ රස හොයාගන්න විදිහ ළමයින්ට උගන්වන්න පුළුවන් නම් ළමයි ඉගෙන ගන්නවා එතකොට අනිත් විෂයකත් රස හොයාගන්නේ කොහොමද කියලා. අලුත් විෂයක් ඉස්කෝලෙන් එළියට ගිහිල්ලා හම්බුනත් රස හොයාගනි. ඉතින් ඒ වගේ තියෙනවා. ඇත්තෙන්ම කිව්වොත් උපාධිධාරීන්ට නිසි රැකියාවක් නොලැබෙන අවස්ථා අපට නිතර අසන්නට දකින්නට ලැබෙනවා. මෙයට එක් හේතුවක් ලෙස දක්වන්නට පුළුවන් සමාජයේ ඇති තරඟකාරී බව. තවද සමහර රැකියාවන් සඳහා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පිරිසක් සිටීම. කෙසේ වුවත් නැති දේ වෙනුවෙන් කතා කරනට වැඩිය ඒ වෙනුවට විකල්ප මාර්ග සොයා ගැනීම වටින බව මාගේ පෞද්ගලික අදහසයි. ලංකාව තුළ රැකියාවකට කොටු වෙනුවට වඩා විදේශයක රැකියාවක් සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමටද හැකියාව ඕනෑම අයෙකුට තිබෙනවා. මම ඒ ගැන ඉස්සෙල්ලා ටිකක් කතා කරා විදේශගත වීම පිළිබඳව. හැබැයි ඔව් පැහැදිලිවම දැන් මෙන්න මේක මෙතන කතන්දරේ. මේක මම කුඩා කාලේ ඉඳන් ශ්‍රී ලාංකීය සමාජය තුළ දැකපු දෙයක්. නැවතත් කාටවත් අඩුපාඩුවක් කියනව නෙමෙයි දොසක් කියනව නෙමෙයි දැකපු දෙයක්. මම කියන්නේ මම දැකපු දේ මම කියන්නේ සහ මම ඒ වගේම කියන්න කැමති ඒක එච්චර ප්‍රායෝගික නැති දෙයක් මේගොල්ලෝ කරන්නේ. මොකක්ද දන්නවද? ඔයාට රැකියාවක් ලබා දෙන්න කවුරුත් බැඳිලා නැහැ. ඒක මතක තියාගන්න. ඒක තමයි මේකේ මූලික යතුරක්. හරිද? කවුරුත් බැඳිලා නැහැ. කැමති නම් මට මේකට විරුද්ධ වෙන්නත් පුළුවන්, මට ගල් ගහන්නත් පුළුවන්. නමුත් මම ජීවිතේ හිතපු විදිහ, මම මගේ ශිෂ්‍යයන්ට පුරුදු කරපු විදිහ, මගේ වටේ හිටපු දියුණු මිනිස්සු හැමෝම හිතපු විදිහ, මම දන්න අය හැමෝම හිතපු විදිහ මේ. ඒ කවුරුත් බලාගෙන ඉන්නේ නැහැ. මේක මට තියෙන අයිතිවාසිකමක්. මේක සිද්ධ වෙන්න ඕන. එහෙම නැහැ. අපි ඒක හදාගෙන යනවා ඉස්සරහට. නැති දෙයක් අපි හදාගෙන යනවා. මට රස්සාවක් නැත්තම් මම රස්සාවක් ගන්නෙ කොහොමද කියන එක තියෙන්නේ මගේ අතේ. ඒක රජයේ අතේවත්, ගුරු බෞතුන් අතේවත්, වෙන කවුරුත් අතේ නෙමෙයි තියෙන්නේ. තමන් අතේ. ඔව්. ඇත්ත. රජය සහ අනිත් ඒ පාලන තන්ත්‍රයේ ඒ අය අතත් වගකීමක් තියෙනවා රටක් ඒ තැනට ගෙනල්ලා තියන්න. රැකියා අවස්ථා වැඩිපුර ගෙනල්ලා තියන්න ඔයාගේ ගමන පහසු වෙන්න. හැබැයි ඒ ඇරෙන්න රස්සාවක් ඔයාට හොයලා දෙන්න හෝ ඔයාගේ ජීවිතයට ආදායම් මාර්ගයක් හොයලා දෙන්න හෝ ව්‍යාපාරයක් කරඹන්න හෝ කවුරුත් බැඳිලා නැහැ. කවුරුත් බැඳිලා නැහැ. ඒ දැන් මේක තමයි දියුණු රටවල් වල මේක හින්දා මේ දියුණු රටවල් වල ගොඩක් වෙලාවට මෙන්න මේ පැත්තට යනවා. ඒ කියන්නේ ඒ පුද්ගලයන් තනි පුද්ගලයන් වශයෙන් බලනවා කොහොමද මේ බැරි එකක් තියෙනවා නම් කඩාගෙන ඉස්සරහට යන්නේ. මගේ හැකියාවන් ඉන්ඩිවිජුවල් ස්කිල්ස් මට තියෙන හැකියාවන් මම වර්ධනය කරගන්නේ කොහොමද? ඒ වර්ධනය කරගෙන ඉදිරියට යන්නේ කොහොමද කියන එක අන්න ඒක වෙන කාගේවත් වගකීමක් නෙමෙයි. ඔයාගේ වගකීමක් කියලා මම කියනවා. ඉතින් ඔන්න ඔහොමයි මම හිතන්නේ අද අපේ ප්‍රසන්ටේෂන් එක ඉවර වෙන්නේ. මම ප්‍රශ්න කීපයකට උත්තර දුන්නා. අපේ කාල වේලාවත් අවසන් වෙගෙන එනවා. නැවතත් ගොඩාක් ස්තුතියි රැඳිලා හිටියට. මම හිතන්නේ 700කට අධික පිරිසක් මෙතන Zoom එකේම රැඳිලා ඉන්නවා මට පේනවා. ඉතින් ගොඩාක් ස්තුතියි. මුලින්ම පටන් ගන්නකොටම 1000ටම පිරීලා හිටිය මම දැක්කා. එහෙනම් අයබෝන්. Thank you very much, Mr. Vijay Singha. I'm sure all of our viewers here at home and abroad appreciated your words of wisdom. And I'm sure all of our young adults here gathered here today have something to take away from your insightful words. Now, as we are approaching the end of the proceedings, I now call upon Yuvin Mahawata, the Assistant Chairman of the Mother Sri Lanka Society, to deliver the vote of thanks. Thank you, Avid. I take this opportunity to bring my heartiest thanks to those who invited. Sorry about that. I take this opportunity to bring my heartiest thanks to those who involved in success in this program. Thank you, Mr. Randika Vijay Singha, for spending your valuable time with us. I believe all the participants enjoyed your lecture and absorbed important points to enhance their knowledge. Next, I would like to thank all the participants who are here.
Without your active participation, this session wouldn't be so success. Next, I would like to thank the persons behind of this session. The Principal of Royal College, Vice Principals, Master in charge of clubs and societies, Senior Games Master, Teacher in charge of the Mother Sri Lanka Society, teachers and the Prefect Council of Royal College for their guidance of support. At last, I would like to extend my gratitude to the project committee for organizing this event. Once again, thank you very much for all of you and have a great day. Thank you, Yuvin. And now we have come to the very end of our agenda. Ladies and gentlemen, this has been Conference Year 21, organized by the Mother Sri Lanka Society of Royal College. Thank you to the organizing committee for doing great things. Thank you, Mr. Vijay Singha, for joining us today and making this endeavor truly special. And thank you, ladies and gentlemen, for gracing us with your presence. Stay safe and have a great day.